समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म सवेन कालो अयं बदन्ता धम्म सवेन कालो अयं बदन्ता धम्म सवेन कालो अयं बदन्ता। सद्धर्म श्रावक कारुणिक ගුණගරුක බෞද්ධ පින්නතුනි, අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ පෙළදම් කතිකාවත කියන මේ ධර්ම සභාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් කවුද කියන කාරණාව හඳුනා ගන්න සාකච්ඡා කරන්න යොදාගත්ත ධර්ම දේශනා මාලාවේ තවත් දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි. පින්නතුනි, පහුගිය ධර්ම දේශනාව අපි නිමා කළේ බෝසතාණන් වහන්සේට තිබුණ එවලේම වැටහෙන නුවණ. අත්තිපාල ජාතක කතාවෙන් අපි ඒක සාකච්ඡා කළා. බෝසතාණන් වහන්සේට එහෙම වැටහෙන නුවණක් තිබුණා නම් භාග්‍යතුන් වහන්සේට කොහොම නුවණක් තියෙන්නේ නැද්ද කියන කාරණාව සාකච්ඡා කළේ. මේ අබිනීහාරය කියන කාරණාව සාකච්ඡා කරන අතරයි අපි මේ කරුණු කාරණා සියල්ල පැහැදිලි කරගත්තේ. එම්න මේ අබිනීහාරය, මහා අබිනීහාරය manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමෝදානං අබිනීහාරෝ සමිජ්ජති කියන මේ ගාථා රත්නය අපි ඒ ප්‍රමාණයෙන් සාකච්ඡා කරලා ඉවර කළා. අපි අද සාකච්ඡාවට භාජනය කරගන්නේ දීපංකරෝ ලෝක විදු ආහූතේනම් පටිග්ගහෝ උස්සීසකේ මං තත්වාන ඉදං වචන මබ්‍රවි. මේ ගාථාව ඉඳලා තමයි මේ සාකච්ඡා කරන්නේ 59 වෙනි ගාථාව. සුමේද කතා පැහැදිලි කරන තැන. මේ ගාථාවේ සඳහන් කරනවා දක්ඛිනේය හේයින් දම් පිළිගන්නා වූ කියන කාරණාව ආහූතීනං කියන කාරණාවේ සඳහන් කරන්නේ ඒකයි. දක්ඛිනේයයි ලෝකයාගේ දානය පිළිගන්න ඊටාම සුදුසුයි. දම් පිළිගන්න සුදුසු වූ දීපංකර බුදුරජාණන් වහන්සේ දාන ශාලාවට වඩින අතරතුර තමයි සුමේද තාපසතුමා මුණ ගැහෙන්නේ. ඒ දීපංකර සර්වඥයන් වහන්සේ මාගේ හිස් දොර වැඩ සිට මෙවදන් වදාළහ. එතකොට මේ සුමේද තාපසතුමා තමයි සඳහන් කරන්නේ දානය පිළිගැනීමට අතිශයින් සුදුසු වූ දීපංකර භාග්‍යවතුන් වහන්සේ දානශාලාවට වඩින අතරතුර මාගේ හිස් දොර, ඒ කියන්නේ මගේ හිස ළඟ හිටගෙන මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් මට කළා. පස්සත ඉමං තාපසං ජටිලං උග්ගතාපනං අපරිමෙයං ඊතෝ කප්පේ බුද්ධෝ ලෝකේ භවිස්සති. පස්සත කියන්නේ බලන්න. පස්සත ඉමං ජටිලං, මහණෙනි බලන්න මේ මහා ජටිලයා උග්ගතාපනං සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඊට උග්‍ර වූ තපසක් තියෙන කෙනෙක්. උග්ගතාපසං
අපරිමෙය්‍ය ඊතෝ කප්ප බුද්ධෝ ලෝකේ භවිස්සති. මෙයින් මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් ගත වෙච්ච තැන මේ ලෝක ධාතුවේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා දීපංකර භාග්‍යතුන් වහන්සේ මගේ හිස් දොර ඉඳගෙන මට ප්‍රකාශ කළා. ආහු කියන කාරණාව ආහු කපිලව්හයා රම්මා නික්ක මිත්වා තථාගතෝ පදානං පදහිත්වාන කତ୍වා දුක්කර කාරිකං. සඳහන් කරනවා මේ කාරණාව එකල්හි තථාගත වූ මෙතෙම කපිල නම් සිත්කලු වූ පුරයෙන් නික්ම පදන් වීර්ය වඩා දුෂ්කර ක්‍රියා කොට නියත විවරණය ලබා දීපු හැටි. කපිල කියන මේ නගරේ තමයි උපදින්නේ. එකල්හි තථාගත වූ මෙතෙම දැන් තාම භාග්‍යතුන් වහන්සේ බවට පත් වෙලා නැහැ. කපිල නගරයේ ඉපදෙනකොට භාග්‍යවත් වෙලත් නැහැ. නමුත් මෙතන තථාගත කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා. ඒකල තථාගත වූ මෙතෙම කපිල නම් සිත්කලු වූ පුරයෙන් ඊටාම විචිත්‍ර වූ නගරයක්. දේව නගරයක් හා සමානයි මේ කපිලවස්තු පුරය. මේ කපිලවස්තු පුරයේ නික්ම පදන් වීර්ය වඩා දුෂ්කර ක්‍රියා කොට ඊටාම වීර්යෙන් යුක්තව දුෂ්කර ක්‍රියා කරලා ඒ දුෂ්කර ක්‍රියාව අතහරිනවා. මේ ගාථා පෙළේ සඳහන් හැටියටමයි අපි සාකච්ඡා කරන්නේ. මේ කරුණු ඉදිරියට ආය වෙනම සාකච්ඡා වෙනවා මෙතනම. මුලින්ම මව ගැන පියා ගැන සියලු කාරණා මෙතනම නැවත සාකච්ඡා කරනවා මේ පොතේ පෙළ තියෙන හැටි. ඊළඟට සඳහන් කරනවා අජපාල රුක්ක මූලස්මින් නිසී දිත්වා තථාගතු තත්ත පායා සමග්ගයිහ නේරංජර මුපේ හීති. දුෂ්කර ක්‍රියාව නිමා කරලා අජපාල නුගරුකමුලට පැමිණෙනවා. අජපාල නුගරුකමුලට පැමුණුනහම කිරිපිඩු දානයක් ලැබෙනවා. ඒ කිරිපිඩු දානයත් අරගෙන නේරංජනා කියන නදිය ගාවට යනවා. ඒකට කවුද මේ කිරිපිඩු දාණය දෙන්නේ? මේ කිරිපිඩු දාණය පූජා කරන්නේ සේනානී කියන නියම් ගමේ ප්‍රධානියාගේ දුව. එහෙම නැත්නම් සුජාතා කියන සිටු දියණිය. සුජාතාව මේ දාණය පූජා කරන්නේ බෝසතාණන් වහන්සේට නෙවෙයි. බෝධියේ වැඩ මේ නුගගහේ වැඩ හිටපු රුක් දෙවියට, රුක්ෂ දේවතාවට. මොකද මේ දේවතාවුන් වහන්සේගෙන් වරයක් ඉල්ලලා තියෙනවා. ඒ වරය ලැබුණා. ඒ වරය ලැබුණ නිසා අවුරුද්දක් පාසා දේවතාවුන් වහන්සේට කරන්නා වූ පූජාවයි මේ කරන්නේ. එතකොට එදා උදේ පාන්දර නුගරුක මුල පිරිසිදු කරන්න ගියපු දාසිය ඇවිල්ලා කීවා ආර්යාවිනි රුක්ෂ දේවතාවුන් වහන්සේ අද බෝධි මූලයටම වැඩලා ඉන්නේ. දානේ පිළිගන්න. මොකද මේ දාසියට අදහා ගන්න බැරි රූපයක් මෙතන තියෙන්නේ. තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ. ඒ වුණාට ශරීරයෙන් රැස් විහිදෙනවා. බෝසතාණන් වහන්සේගේ ශරීරයෙන්ුත් රැස් විහිදෙනවා. යසෝදරා දේවීන් වහන්සේගේ ශරීරයෙන්ුත් රැස් විහිදෙනවා. මේ කාරණා අපි ඉදිරියට සාකච්ඡා කරනවා යසෝදරා දේවීන් වහන්සේ ගැන. බෝසතාණන් වහන්සේ රැස් විහිදි තමයි මෙතන වැඩ ඉන්නේ. දැන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා දාන ආහාර අනුභව කරලා කෘෂ වෙලා තිබිච්ච ශරීරයේ පුෂ්ටිමත් තත්වයටපත් වෙලා මහා පුරුෂ ලක්ෂණ මතුවෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ මේ සියල්ලෙන් නැවත මේ කය සපරිපූර්ණයි. එඳ විහිදෙන රැස් වලින් යුක්තයි. මේ වෙලාවේ තමයි අප්‍රමාණ ප්‍රීතියෙන් මේ කිරි ආහාරය හදන්නේ.
එහෙනම් අපි මෙතන ටිකක් සාකච්ඡා කරමු මේ කිරි ආහාරය හැදුවේ කොහොමද කියලා. මේ සාකච්ඡාව මේ සියල්ල සම්පූර්ණ සාකච්ඡා කරගෙන යන නිසා කොහොමද සුජාතාව කිරි ආහාරය හැදුවේ? සඳහන් කරනවා දෙන්නු 1000ක්. කිරි දෙන්නු 1000ක්. වෙන් කරලා අරගෙන තෝරලා අරගෙන ඒ 1000ට කෑම කවන්නේ වැල්මී වනයේක. වැල්මී වනාන්තරයක තමයි කෑම කවන්නේ. එතකොට මේ කවන්න ඇත්තේ තනකොළක් තියෙන්න ඇති, වැල්මී කොළ වැටිලා තියෙනවා, වැල්මී වල වැල් බිමත් ගිහිල්ලා තියෙනවා. එතකොට තනකොළත් එක්ක වැල්මීත් මේගොල්ලෝ අනුභව කෙරෙව්වා. එහෙම කාලයක් මේ 1000 වැල්මී වනේ කෑම කවලා 500ක් තෝරනවා. 500ක් තෝරලා ඒ තෝරගත්ත 500ට අයින් කරපු 500න් කිරි දෝල තමයි බොන්න දෙන්නේ. කිරි පොවන්නේ. එහෙම කාලයක් ඒගොල්ලෝ පෝෂණය කරලා ඒකත් දෙකට බෙදලා 250ක් තෝරනවා. ඒ 250ට බොන්න දෙන්නේ අර අයින් කරපු 250න් කිරි. ඉස්සරලාම වතුර තනකොළ කකා වතුර බීවා. ඊළඟට වැල්මී කකා කිරි බීවා. එතකොට මේ අයින් කරපු 250 වතුර බීලා නැහැ. ඒගොල්ලෝ බීලා තියෙන කිරිමයි. එතකොට ඒ 250න් කිරි දවල තමයි අර 250ට පොවන්නේ. ඊට පස්සේ ඒක ආයේ ඒගොල්ලෝ දෙකට බෙදනවා. ආයෙත් දෙකට බෙදලා ඒගොල්ලන්ටත් කිරි පොවනවා. මෙහෙම බෙදාගෙන 62ක් 31ක් 15ක් බෙදාගෙන ඇවිල්ලා අන්තිමට 7 දෙනයි. දෙන්නු 7 දෙනයි. මෙන්න මේ දෙන්නු 7 දෙනා ගාවට එනකොට මේගොල්ලෝ කී කාලයක් කිරි බීපු අයද මේ දෙන්නු. එක එක්කෙනාට වැඩි. එතකොට ඒ කිරි රස වැඩි, උකු වැඩි. එහෙම රසෙන් වැඩි, උකුවෙන් වැඩි කිරි බීගෙන තමයි මේගොල්ලෝ ආවේ. එහෙම ඇවිල්ලා අන්තිම 7 දෙනාගෙන් දවාගත්තු කිරෙන් තමයි මේ කිරි ආහාරය සකස් කරලා තියෙන්නේ. මොන තරම් මధుර වෙන්න ඇද්ද? කොයි තරම් ප්‍රණීත විදිහට සකසන්න ඇද්ද? සඳහන් කරනවා මේ සුජාතාව දන්නේ නැහැ කාටද මේ දානේ දෙන්නේ කියලා. නමුත් අප්‍රමාණ දෙවිවරු දන්නවා අද කාටද සුජාතා දේව පුත්‍රයාට කියලා දානේ හදාගෙන යන්නේ කියලා. ඒ නිසා සඳහන් කරනවා සුජාතාවට තනියම දානි හදන්න දුන්නේ නැහැ කියලා. ලිප ගිනි මොලවලයි තියෙන්නේ. ලිපේ ගිනි අඩු වෙනකොට ලිප ගිනි මෙලෙව්වා ලිපට පිම්බා කියලා සඳහන් කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. සක් දෙවිඳු තමයි ලිපට පිඹින්නේ. මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා කිරිබතට ඉහලින් ඡත්‍රය අල්ලගෙන ඉන්නේ. සක් දෙවිඳු ගිනි පිඹිනවා. මහා බ්‍රහ්මයා ඡත්‍රය ඉහලනවා. ලක්ෂ ගණන් දෙවිවරු ඇවිල්ලා දිව්‍ය ඕජාව බහලනවා මේ කිරිපතට. එතකොට අර කිරෙන් විතරක් ප්‍රණීත වුණා නෙමෙයි. සඳහන් කරනවා දැන් කිරි පැහෙනවා. බුබුලු දදා පැහෙනවා කියලා සඳහන් කරන්නේ පැහි මේ බුබුලු දදා කිරි දකුණු පැත්තට කැරකෙනවා කියලා සඳහන් කරන්නේ. දක්ෂිනාවර්තව කැරකෙනවා මේ බුබුලු. එහෙම කැරකි පැහි උඩට එනවා. නමුත් අපේ බත පැහෙනකොට වතුර බින්දුව එළියට විසි වෙනවා. නමුත් මේ කිරි මුට්ටිය එක බින්දුවක් පිටට විසි වුණේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙම පිසගත්ත කිරි ආහාරය තමයි උදේ පාන්දරම ලක්ෂ ගණනක් වටින තලියක තියාගෙන අරගෙන ගිහිල්ලා බෝසතාණන් වහන්සේට පිළිගන්වන්නේ. එහෙම පිළිගන්නලා තමයි ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වුණා. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මේ කිරිබත අති විශේෂ වූ කිරි ආහාරයක් පූජා කරගන්නේ. අජපාල නුගරු කමුල වැඩ ඉන්න වෙලාවේ. ඊට පස්සේ නේරංජරාය තේරම්හි පායාසං ආදාය සෝජිනෝ මේ නේරංජනා නදී තීරයට ජිනේන්ද්‍රයන් වහන්සේ කිරි ආහාරය අරගෙන යනවා. ඒක සඳහන් කරන්නේ ආදාය සෝජිනෝ පායාසං ආදාය පායාසය අරගෙන මේ ජිනේන්ද්‍රයන් වහන්සේ නේරංජනා නදී තීරයට යනවා. එතෙන්ට ගිහිල්ලා පැන් සැනහෙනවා. පැන් සැනහිලා තමයි කිරි ආහාරයේ පිඩු 49කට පිඩු කරලා උන්වහන්සේ වළඳන්නේ. වළඳලා මේ තලිය
නැවත වතාවක් අරගෙන යන්නේ නැහැ තලිය. අතිශයින්ම වටිනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ වෙනකොට හොඳටම දන්නවා මම ලෞතර බුදු බව ලබනවාමයි. ඒක ප්‍රත්‍යක්ෂයි දැන් මේ වෙලාව වෙනකොට. නමුත් තවත් ඒක උරගා බලනවා. ඒ නිසා ගඟේ මේ තලිය ගඟට දානවා. නේරංජනා නදියේ ජලය ඉතා වේගෙන් පල්ලෙහාට ගලනවා. එහෙම වේගෙන් පල්ලෙහාට ගලන නදියේ මේ රත්තරන් තලිය කවදාවත් උඩ තියෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් යට යනවා. රන් තලිය හරි බරයිනේ. මේක යට යනවා. නමුත් මෙතරම් පල්ලෙහාට ගලන නදියේ මේක කවදාවත් උඩුගම් බලා යන්නෙත් නැහැ. නමුත් අදිෂ්ඨාන කරනවා මේ තලිය ලෞතර බුද්ධ රාජ්‍ය ලැබෙන බව පසක් කරමින් උඩුගම් බලා යා යුතුයි. එහෙම තලිය ගඟ මැද්දට දානවා. ඒ වේගෙන් පල්ලෙහාට ගලන ජල කඳත් එක්ක මේ තලිය හෙමින් හෙමින් ගමන් ආරම්භ කරනවා උඩුගම් බලා. එකකින් තීරණය කරනවා මට ලෞතර බුද්ධ රාජ්‍ය ලැබෙනවාමයි. ඉතින් මේ තලිය ගිහිල්ලා කොහාටද වැටෙන්නේ? නාග භවනට. ඒ වැටෙනකොට මහා කාල කියන නාගරාජයා විශාල පිරිවරක් අඬගහගෙන බෝසතාණන් වහන්සේ වන්දනා කරන්න පැමිණියා කියලා සඳහන් වෙනවා. මෙතනින් ගඟෙන් එතර වෙලා තමයි බෝධි මූලයේ සොයාගෙන වඩින්නේ. මේ බෝධි මූලයේ සොයාගෙන වඩින වෙලාව දැන් අපේ කල්පනාව දුෂ්කර ක්‍රියා කරලා ඉවර වෙලා ඇවිල්ලා ගඟෙන් පැන් සැනහිලා කිරිහාර වළඳලා බෝධි මූලයට තනියම යන්න ඇති කියලා. පින්නතේ මේ බෝධි මූලයට යන ගමන සහ බෝධි මූලයේ වාඩි වෙන වෙලාව සරුවඥතා ඥානය ලැබෙන වෙලාව. මේක මේ බුද්ධ ජීවිතයේ මේ බුද්ධත්වයේ හොයාගෙන යන බෝධිසත්ව ජීවිතයේ අති විශිෂ්ටතම තැන. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් පෙරම් පිරුවේ මේ මෙතෙන්ට යන්න. ඉතින් ඒක සාමාන්‍ය ගමනක් වෙන්නේ. ඒක සාමාන්‍ය ගමනක් වෙන්නේ නැහැ. මෙතෙන්ට යන්නයි මේ පෙරම් පිරුවේ. ඉතින් මෙතෙන්ට යන්න ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කරනකොට මේ මාලිගාවේ ඉන්න සියලු දෙනාම දෙවියන් විසින් එදා නිදි කෙරෙව්වා. කිසිම කෙනෙකුට අවදි වෙන්න දුන්නේ නැහැ. සියලු දෙනා නිදි කෙරෙව්වා. එහෙමනම් අර නාටිකාංගනාව තම තමන්ගේ කුටිවලට නොයවා තව තවත් උන්වහන්සේට මේ ලෝකේ හැටි පසක් කරවන්න මෙතන වට්ටවල නිදි කරවන්න ඇත්තේ දේවතාවුන් වහන්සේලාමයි. තවත් කලකිරීම ඇති කරවන්න. දොරවල් අරින්න ඕනේ. කිසිම දොරක් බෝසතාණන් වහන්සේට අරින්න දුන්නේ නැහැ. ඉබේ ඇරුණ දොරවල් වලින් පිට වුණා කියලා සඳහන් කරන්නේ මේ හැම දොරක්ම අරින්නේ දෙවිවරු. සියලුම දොරවල් ඇරලා දෙනවා. උන්වහන්සේ අරින දොරෙන් පිට වෙනවා. පිට වෙලා වාසල් පවුරු ඔක්කොම හිර කරලා වහලායි තියෙන්නේ. බෝසතාණන් වහන්සේට කොහොමද හිතෙන්නේ එහා පැත්තට යන්න? මොකද මේ අති දැවැන්ත වාසල් පවුරු. කිසි කෙනෙකුට බින්දින්න බෑ. එකවර සේනාවල් දහසක් ආවත් ඒ දොරවල් ඇරලා යන්න බෑ. ඒ තරම් ආරක්ෂිතයි. ඒ නිසා බෝසතාණන් වහන්සේ තීරණය කරනවා අශ්වයත් අතේ තියාගෙන චන්නත් අනිත් අතට අරගෙන මම ප්‍රාකාරයෙන් එහා පැත්තට පයින්නවා. ඒ බෝසතාණන් වහන්සේගේ සිතුවිල්ල. කන්තකගේ සිතුවිල්ල. කන්තක කියලා කියන මහා පුරුෂයෙක්. මහා පුරුෂයෙක් කියලා මෙතන සඳහන් කරන්නේ මේ වෙනකොට සතෙක්. නමුත් මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක්. මෙයත් පෙරම් පුරලා තියෙන්නේ මේ මෙතන මෙන්න මේ මොහොත සම්පූර්ණ කරගන්නයි පෙරම් පුරලා තියෙන්නේ. මොන මොහොතද? බුද්ධත්වයේ වෙනුවෙන් මාලිගාවෙන් අබිනිෂ්ක්‍රමණය කරන දවසේ අරගෙන යන්නයි පෙරම් පුරලා තියෙන්නේ. මේක එයාගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන මොහොත. ඒ නිසා කන්තකගේ සිතුවිල්ල අට කතාවේ පැහැදිලි කරනවා බෝසතාණන් වහන්සේ පිට උඩ තියාගෙන ඊට පිටුපස්සෙන් චන්න තියාගෙන මම ප්‍රාකාරයෙන් එහා පැත්තට පයින්නවා. චන්න කියලා කියන්නේ යෝධෙක්. අපි නිකන් චන්න කියලා කතා කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ. අති ගෞරවනීය නාමයක් පාවිච්චි කරලා ආමන්ත්‍රණය කරන්න ඕන කෙනෙක්. මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ මේ බෝසතාණන් වහන්සේගේ උපස්ථායකය වෙන්න. ඒ නිසා යෝධ පුරුෂයෙක් එසේ මෙසේ පුරුෂයෙක් නෙමෙයි. ඒ නිසා තීරණය කරලා තියෙන්නේ වාසල් පවුරු වහලයි තියෙන්නේ
මහබෝසතාණන් වහන්සේ මැදුරෙන් නික්මෙන්න ඇවිල්ලා හැත්තියේ වාසල් පවුරු අරින්න ගියොත් බොහෝ දෙනාට හැරෙන්න පුළුවන්. ඒ නිසා අශ්වයා එක අල්ලක් උඩ තියාගෙන බෝසතාණන් වහන්සේ අනික් අත්ල උඩ තියාගෙන මම් ප්‍රාකාරයෙන් එහා පැත්තට පනිනවා. ඒක තමයි එයාගේ සිතුවිල්ල. නමුත් කන්තක උන්වහන්සේ අරගෙන චන්නත් අරගෙන කන්තක යනවා. කන්තක කියන්නේ වලාහක කුලයේ අශ්වයෙක්. නිසා මේ කන්තක රාජ්‍යයන් 3ක් නිකම් පහු කළා නෙමෙයි. පිම්මක් පැන්නත් නෙමෙයි කන්තක යන්නේ කෙලින්ම අහසින් වලාකුලෙන් යන්නේ. වලාහක කුලයේ අශ්වයෙක්. නිරංජන නදී අනෝමා නදිය යොදුනක් ගැඹුරු යොදුනක් පළලයි. ඉතින් මෙයා එක මහ පිම්මක් ගහලා එහා පැත්තට පැන්න නෙමෙයි එයා එන ගමම ගියා එහා පැත්තට. එතකොට මේ ගමන තනියම ගියාද බෝසතාණන් වහන්සේ? චන්නයි අශ්වයයි එක විතරක් නෑ. දසදහසක් සක්වල දෙවියෝ බ්‍රහ්මයෝ තනි රකින්නවා මේ වෙලාවේ. තනියම යනවා එහෙම නෙවෙයි. තනියම යන්න දෙනවද පින්නතුනි? අම්මගේ කුසේ ඇවිල්ලා පිළිසිඳ ගත්ත වෙලාවේ 10000ක් සක්වල 40000ක් සතරවරන් දෙවිවරු මේ කුස රැක්කනේ. මේ කුස රැක්කේ නිකන් නෙමෙයිනේ මෙතෙන්ට අරන් යන්නනේ. ඉතින් එතකොට උන්වහන්සේට හුදකලාවේ තනියම යන්න දෙන්නේ. තනියම යන්න දෙන්නේ අශ්වයාගේ පිටේ උන්වහන්සේ වඩින බව ඇත්ත. නමුත් මේ රාජ්‍යයන් 3ක් පහු කරනකන් දෙවිවරු මාර්ගයේ පහන් දල්වනවා. ඒ පහන් ආලෝකයත් එක්ක තමයි උන්වහන්සේ අනෝමා නදී තීරයට යනකන් යන්නේ. මොන තරම් ලස්සනට මාර්ගය හැදුවද මේ දෙවිවරු. නිකම් මේ කටු කැලෑ ලඳු කැලෑ ආශ්‍රයෙන් රිංගගෙන මේ අශ්වයා ගියාවත් එහෙම නෙවෙයි. අතිශයින්ම සුද්ධ කරලා, ඊටාම පිරිසිදු කරලා, මල් අතුරලා, කොඩි ඉහළලා, රාත්‍රිය නිසා ආලෝකයෙන් ඉතිරෙන පහන් දැල්වලා තියෙන වෙලාවක උන්වහන්සේ මේ මාලිගාවෙන් අභිනිෂ්ක්‍රමණය කරන්නේ. නිකම්ම දාලා යනවා එහෙම නෙවෙයි. එහෙම අභිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ ගිහිල්ලා තමයි එහෙමනම් ඊටත් ඉහළයි අන්තිම වෙලාවේ බෝධි මූලයට වඩින වෙලාව. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් දෙවිවරු පිරිවරාගෙන. මහා කාල නාගරාජයා විශාල පිරිසක් අරගෙන ඇවිල්ලා වන්දනා කරන්න. මාර්ගය සුද්ධ කරලා තියෙන දෙවිවරු. නිකන් අපිට හිතෙනවා අපි දැන් බුද්ධ වන්දනාව බුද්ධ භූමියේ වඳින්න ගියා නම් අපි නේරංජනා නදිය දැක්කා. නේරංජනා නදියේ ඉඳලා බෝධින් වහන්සේ ළඟට සාමාන්‍ය දුරක් තියෙනවා. අද එතන විවිධ පංජාති වැරිලා තනකොළ වැවිලා එහෙම තියෙන්නේ. නමුත් මේ වාගේ පංගස් පාගගෙන තනකොළ පාගගෙන එහෙම බෝසතාණන් වහන්සේ බෝධි මූලයට වඩින්න ඇද්ද? මාර්ගය සුද්ධ කරලා, මාර්ගය සමතලා කරලා, සුදු වැලි ඉහලා, මල් පාවඩ එල්ලලා, සුවඳ පැන් ඉහලා, කොඩි එල්ලලා, ඡත්‍ර ඉහළලා මේ වෙලාවේ තියෙන්නේ. පුදුමාකාර සුවඳයි මේ ප්‍රදේශයේ. සාමාන්‍ය කෙනෙකුට ඉවසන්න බැරි තරම් සුවඳයි. එහෙම වෙලාවකයි ඒ වාගේ සැරසිලි සත්කාර සංග්‍රහ මැදයේ තමයි බෝසතාණන් වහන්සේ බෝධින් වහන්සේ ගාවට වඩින්නේ. ඉතින් මේ කාරණාව කෙතෙක් වර්ණනා කළත් මදි. වර්ණනා කරලා ඉවර කරන්නත් බෑ. මොකද මේ මුලින් සඳහන් කළා වගේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක ප්‍රාර්ථනාව මුදුන්පත් කරන ගමනටයි මේ පිටත් වෙන්නේ. ඉතින් මේ කාරණාව අපි තව සාකච්ඡා කළ යුතුයි. ශ්‍රද්ධාව උපදවන්න ඕන නිසා මේ දේශනා මාලාවේ ප්‍රධාන අරමුණක් සරණ යාම සඳහා ශ්‍රද්ධාව ඉපදවීම. එහෙමනම් මේ විදිහට උන්වහන්සේට මඟ සැකසෙන්නේ ඇයි කියන කාරණාව. අපි පින්නතුන්ට මතකයි භාග්‍යතුන් වහන්සේ විශාලාවට වැඩපු වෙලාව අපි අහලා තියෙනවා. විශාලා මහනුවර රෝග බිය, දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය. මේක ඇති වුණාට පස්සේ මිනිස්සු අන්තිමට වෙන්න ටිකක් කෑකෝ ගැහුවා. මේ රාජ්‍යයට මෙහෙම වුණේ නැහැ. කවදාවත් 7 වෙනි රාජ පරම්පරාව වෙනකන් මේ රාජ්‍යයට මෙහෙම
මෙහෙම වුණේ නැහැ. නමුත් රටකට මේ වාගේ තත්ත්වයක් උදා වෙනවා කියලා අහලා තියෙන්නේ රජු අධාර්මික නම්. රජුරු ගාවට ඇවිල්ලා මේ කියනවා. රජු අධාර්මික නම්. නමුත් රජුරු එතන තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා එහෙම කියාපු මිනිස්සුන්ට ගහලා බැනලා එහෙම කරන්න ලෑස්ති වුණේ නැහැ. රජුරු සියලු දෙනා ඇමති මණ්ඩලයත් එක්ක කැඳෙව්වා රාජාංගණයට. කැඳවලා කීවා රජු අධාර්මික නිසා මෙහෙම දෙයක් වෙනවා නම් එහෙම දේවල් වෙනවා. නමුත් මම අධාර්මික නැහැ. මම අධාර්මික නැහැ කියලා ඔබලාට මම කීවට වැඩක් නැහැ. ඔබලාට යම්සේ මා පිළිබඳව හොයන්න පැතිකඩවල් තියෙනවා නම් ඒ සියලු ක්‍රමයන් ඔස්සේ පැතිකඩවල් ඔස්සේ මාගේ නොමනා ක්‍රියාවක් තියෙනවා නම් ඒක මට හොයලා පෙන්නන්න. ඒක සියලු දෙනාට ඒ සඳහා අවසර තියෙනවා. ඉතින් මේ රජුරුවන්ගේ මෙන්න මේ ක්‍රියාවේ අඩුපාඩුවක් වරදක් දෝෂයක් තියෙනවා කියලා පෙන්වන්න අබමල් රේණුවකින්වත් හම්බෙන්නේ නැහැ. රජු ඒ තරම් ධර්මිෂ්ඨයි, ධාර්මිකයි. ඒ ධාර්මික රජු ඇතුළු පිරිස ඊළඟට සාකච්ඡා කරනවා මේකට එහෙනම් අපි කුමක් කරමුද? මේ ඇතිලා තියෙන විසනේට. සමහර අය සඳහන් කළා දේව පූජාවක් තියමු. සමහර අය සඳහන් කළා දෙවියන්ට ස්තුති පූජාවක් කරමු, මේ කවි හදලා ස්තුති කරමු. බලිබිලි පූජා තියමු. මේ එක එක්කෙනා එක එක යෝජනා අරගෙන ආවා. මෙතන ඉන්නවා මහාලි ලිච්ඡවි කියන රජුරු. මහාලි ලිච්ඡවි බිම්බිසාර රජුරුවත් එක්ක එක දවසක් බුදුන් වඳින්න ගිහිල්ලා සෝවාන් වෙලා ඉන්නේ. ඒ නිසා මහාලි ලිච්ඡවි රජතුමා යෝජනාවක් කරනවා නැහැ. අපි බුදුරජාණන් වහන්සේ වැඩමමු. අපේ රටට භාග්‍යතුන් වහන්සේ වැඩමමු. මම හිතනවා භාග්‍යතුන් වහන්සේ වැඩියොත් මේ සියලු ප්‍රශ්න එසනින් නිමා වෙනවා කියලා. ඒ වෙලාවේදී සාකච්ඡා කළා කොහොමද භාග්‍යතුන් වහන්සේ වැඩමවන්නේ? භාග්‍යතුන් වහන්සේ වැඩමවන්න නම් රජුරු කියනවා බිම්බිසාර රජුරු භාග්‍යතුන් වහන්සේත් එක්ක බොහොම සමීපයි. ඒ නිසා අපි යමු. ගිහිල්ලා බිම්බිසාර රජුරවන්ට මතක් කරමු අපි කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේට මේ ආරාධනාව කරන්න කියලා. විශාලාවේ මහරජු ප්‍රධානියා අවශ්‍ය සියලු පඳුරු පාකුඩන් ලිච්ඡවි රජතුමාටත් මේ රාජ්‍යයේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතාටත් දීලා ඒ දෙන්නට කිව්වා ඔය දෙන්න ගිහිල්ලා බිම්බිසාර රජුරන්ට මේ කාරණාව කියලා රජුරුවත් එක්ක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා. බිම්බිසාර රජුරන්ට ගිහිල්ලා කතාව කීවා. අපේ රට මෙහිම ව්‍යසනයකටපත් වෙලා මහරජා අපට අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කර දෙන්න කියලා. බිම්බිසාර රජුරු කැමති නැද්ද කොහෙද භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩිනවට? උඹලගේ ආරාධනාව උඹලම කරගනින්න කිව්වා. අකමැත්තෙන් වාගේ. ඊට පස්සේ තීරණය කළා කමන්නේ. අපි දෙන්න යන්. භාග්‍යතුන් වහන්සේ වැඩිය දැකලා නැති වුණාට භාග්‍යතුන් වහන්සේ මහා කාරුණිකයි. භාග්‍යතුන් වහන්සේ අපි දෙන්නගේ ආරාධනාව ඉවසයි. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. මේ දෙන්නට හරි සතුටුයි. බිම්බිසාර රජුන්ට ගිහිල්ලා කීවා මහරජය භාග්‍යතුන් වහන්සේ අපේ ආරාධනාව පිළිගත්තා. රජු කිව්වා හොඳයි. එහෙනම් යමල්ලා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඩමවන්න මඟ පිළිසකර කරපල්ලා. පිළිතුරේ දැන් රජගහනුවර ඉඳලා විශාලාවට යන්න මේ ගඟ තරණය කරන්න ඕනේ. ගංගානම් ගඟ තරණය කරන්න ඕනේ. යොදුනක් පළලයි ගඟ. රජගහනුවර ඉඳලා ගඟ ගාවට යොදුන් 5ක් දුරයි. රජුරු යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. අහනවා ස්වාමීනි ලිච්ඡවීන්ගේ ආරාධනාව ඉවසුවාද? ඉවසුවා මහරජා. ස්වාමීනි මදක් ඉවසන්න. භාග්‍යතුන් වහන්සේට ගඟ ගාවට වඩින්න මම පාර හදන්න ඕනේ. එතෙක් ඉවසන්න. රජුරු පිරිස් සමග රජගහනුවර ඉඳලා ගංගා නදිය ගාවට එනකන් යොදුන් 5ක් සම්පූර්ණ මාර්ගයේ තනකොළ කොහොම ඉවත් කරලා
පිරිසිදු කරනවා. බලවල් ගොඩැලි කඳු මොකවත් නැහැ. එකම සමතලා බිම. සමතලා කරන හදනවා. හදලා මේ යොදුන් පහම යොදුනක් කියලා කියන්නේ අද හැටියට අපි 7ක්ම 16ක්. නමුත් ඒක 16ක්ද සතපුම් 9යි මීටර ගානක්ද කියලා අපිට ආපහු අට කතාවත් එක තොරතුරු අරගන්නකොට කතා කරන්න වෙනවා. ඒ යොදුන කොහොමද කියන කාරණාව අපි මේ සාකච්ඡාව ඉදිරියට සාකච්ඡා කරමු. අපි හිතමුකෝ 10ක් කියලා. 7ක්ම 10යි. 7ක්ම 10ක් වුණොත් 7ක්ම 50ක් වෙනවා. යොදුන් 5යි කියලා කියන්නේ සතපුම් 50ක් වෙනවනේ. එතකොට සතපුම් 50ක මග මේ හදන්නේ. සම්පූර්ණ සමතලා කරනවා. එක ගැට්ටක් එක වලක් නැහැ. සමතලා කරලා සම්පූර්ණයෙන්ම සුදු වැලි අතුරනවා. සුදු වැලි අතුරලා මග දෙපස මල් වැල්, කොඩි වැල් එල්ලලා මග පිළියෙල කරනවා. පිරිසිදු කරලායි තියෙන්නේ. ඊට අමතරව ලැහැත්ති කරලා තියෙන කුඩ ඡත්‍ර දරන්න. භාග්‍යවතුන් වහන්සේට කුඩ දෙකක් එකට තියලා ඡත්‍රයක් හදලා තියෙන්නේ. කුඩයක් උඩින් කුඩයක් ඉහළෙනවා. භාග්‍යවතුන් වහන්සේට. මේ ගමනට රහතන් වහන්සේලා 500කුත් ඉන්නවා. රහතන් වහන්සේලාට එක කුඩේ තියෙනවා. මාර්ගය හදලා ආරාධනා කරනවා ස්වාමීනි වඩින්න කාලය හොඳයි. භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් එළියට බැහැලා රජ්ජුරුව හදාපු මාර්ගයට පා තබනවත් සමගම රාජ්‍ය සකස් කරපු මල් රජ්ජුරුව පාරේ අතුරනවා. කොච්චර මල් ඇතුරුවාද කියනවා නම් පින්නතුනි සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ දන මඩල ගාවට මල් වල යට යනවා කියලා. ඒ තරම් මාර්ගයේ මල් ඇතුරලා යොදුන් 5ක. යොදුන් 5 විහාර 5ක් හදලා තියෙනවා. යොදුනින් යොදුන භාග්‍යවතුන් වහන්සේට ගිමන් හැර හැර වඩින්න. ඒ කියන්නේ ගඟ ගාවට වඩින්න දවස් 5ක් යනවා. යොදුනක් වැඩමවනවා, විහාරයක නවත්තනවා, මහ දම් පූජා කරනවා, පහවදා ඊළඟ යොදුන වැඩමවනවා, විහාරයක නවතිනවා, මහ දම් පූජා කරනවා. මෙහෙම මහා විස්තර කරන්න බැරි අසීමාන්තික පූජාවක් කරන්නේ බිම්බිසාර රජුගේ. මේ පූජාව කර පස්වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ ගඟ ගාවට වැඩමවනවා. ගඟ ගාව විහාරේ නතර කරලා රජුරු නැව් දෙකක් එකට කරලා බැඳලා නැව් දෙක එක නැවක් කරලා තියෙන්නේ. නැව් දෙකක් එකට අල්ලලා බැඳලා නැව් දෙක එකක් කරලා තියෙන්නේ. එකක් කරලා මේ නැව් අතර ආසනයක් පනවනවා භාග්‍යතුන් වහන්සේට. මේ ආසනේ ඝන රත්තරන්. ආසනේ පාද මේ සියලුම දේවල් ඝන රත්තරන්ින් නිර්මාණය කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ එදා තිබිච්ච වටිනාම පළස් එළලා මේ ආසනේ මත වඩා හිඳවලා. හරි ලස්සන කතාවක් භාග්‍යතුන් වහන්සේ නැවේ වඩිනවා. අපි කවදාවත් අහලත් නැහැ එහෙම දේවල්. භාග්‍යතුන් වහන්සේ නැවක වඩිනවා. මේ ඇහි පිල්ලම් ගහන මාත්‍රයට හැපැතට වඩින්න පුළුවන්. සිතුවිලි මාත්‍රයට ඇහි පිල්ලම් ගහන්න ඕනේ. නමුත් බිම්බිසාර රජු හදාපු නැවේ තමයි වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ ආසනේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා 500 වටේට වැඩ ඉන්නවා. මේ නැවත් මල් වලින් සුවඳවත් කරලා කොඩි එල්ලලා අති විචිත්‍රයි මේ දිව්‍ය විමානයක් වගේ නැව. දැන් නැව හෙමින් ගමන් ආරම්භ කරලා තියෙනවා විශාලාවට. රජුරු නැව පිටිපස්සෙන් කරවටක් එනකන් ගංගා ගඟේ බහිනවා. බැහැලා විතරක් නතර වෙන්නේ නැහැ. රජුරු බුදුරජාණන් වහන්සේට අඬ ගහනවා. මොකද කරවටක් එහාට රජුරන්ට යන්න බෑ එතනින් එහාට. අඬ ගහනවා බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ යම්සේ රජගහ නුවරට වඩිනා තාක්කල් ස්වාමීනි බිම්බිසාර ගම් ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා. ඒ විදිහට අඬ ගහනවා. අඬ ගහ කියනවා යන්නේ නෑ මං වඩින්න ආපහු. එහෙම ආමන්ත්‍රණය කරලා එයින් එහාට පණිවිඩයක් අරිනවා විශාලා මහනුවරයට භාග්‍යවතුන් වහන්සේ වඩිනවා පෙරමගට ඇවිල්ලා පිළිගන්නilla කියලා. විශාලා මහනුවර කට්ටිය ඒගොල්ලොත් කරවටක් බැහැලා නැව අරගෙන ගොඩබිමට යනවා. හැබැයි රජුරු ආරාධනාව කරන්න චුට්ටක් මෙලි කෙරුවනේ. ඒ නිසා විශාලාවේ රජවරු කල්පනා කරනවා යම්සේ බිම්බිසාර රජුරු භාග්‍යතුන් වහන්සේට පූජාවක් කළාද ගඟ ගාවට එනකන් ඊට වැඩි පූජාවක් අපි කරන්න ඕනේ. එහෙම තීරණය කළා. දැන් විශාලාවට වඩින්න තියෙන යොදුන් 3යි.
බිම්බිසාර රජු යොදුන් 5ක් තිබුණා. දැන් වඩින්න තියෙන්නේ යොදුන් 3යි. සඳහන් කරනවා විශාලාවේ ලිච්ඡවි රජවරු. භාග්‍යවතුන් වහන්සේගේ හිසට ඉහළින් කුඩ 4යි. රහතන් වහන්සේලාගේ හිසට ඉහළින් කුඩ 2යි. මාර්ගය හදලායි තියෙන්නේ. සුදු වැලි අතුරලයි තියෙන්නේ. මල් ඉහළයි තියෙන්නේ. සුවඳ ඉහළ තියෙන්නේ. පහන් දල්වලා තියෙන්නේ. කොඩි එල්ලලා තියෙන්නේ. ඡත්‍ර දරලයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බොහොම පරිස්සමෙන් මේගොල්ලෝ අපමණ ප්‍රීතියෙන් ශ්‍රද්ධාවෙන් නැවෙන් බස ගන්නවා. නැවෙන් බැහැලා විශාලා රාජ්‍යයට සිරිපතුල තියනවත් සමග ධාරානිපාත වරුෂය ඇදහැලෙන්න පටන් ගන්නවා. ඒ වරුෂය ඇදහැලිලා නැගෙන ජල ධාරාව පළවෙනි ජල ධාරාව මිනිසුන්ගේ දණිහ ගාවට වතුර ගලනවා. ඊළඟ ජල ධාරාව මිනිසුන්ගේ කලවතෙක් ගලනවා. ඊළඟ ජල ධාරාව මිනිසුන්ගේ ඉනතෙක් ගලාගෙන එනවා. මෙන්න මේ ජල ධාරා තුනෙන් විශාලාවී තිබිච්ච සියලුම මලකුණු හොදලා ගෙනහිල්ලා ගඟට දානවා. විශාලාව අති පිරිසිදු භූමියක් බවට පත් වෙනවා. ඉන් පස්සේ මේගොල්ලොත් යොදුන් 3 විහාර 3ක් හදලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩමවලා මේ විහාර 3 දවස් 3කට නවත්ත මහා දම් පූජා කර කර භාග්‍යතුන් වහන්සේ වැඩමවගෙන යනවා විශාලා මහනුවරට. වැඩමවගෙන ගිහිල්ලා දැන් මලකුණු නැහැ. පිරිසිදුයි. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේ තනියම වඩිනව නෙමෙයි. දිව්‍ය බ්‍රහ්මයෝ අහසේ පිරීලා ඉන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, සතරවරම් දෙවිවරු. ඒ අතර මහා ප්‍රතාපවත් වූ දිව්‍ය පුත්‍රයෝ විශාලාවට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ඉන්නත් බෑ අමනුෂ්‍යයන්ට. මේ ප්‍රතාපවත් දිව්‍ය පුත්‍රයෝ වඩිනකොට අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. හිස් ලූලුවත පලා යනවා. අමනුෂ්‍ය බියකුත් තිබුණනේ. හිස් ලූලුවත පලා යනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට රතන සූත්‍රය උගන්වනවා. රතන සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේට උගන්වලා මතක් කරනවා ආනන්ද මේ විශාලා මහනුවර තුන් වාසල් පවුරු අතර මේ සූත්‍රය කියා මේ පැන් ඉහින්ද කියලා මතක් කළා. උන්වහන්සේ ශෛලමය පාත්‍රයක් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය ශෛලමය පාත්‍රය අරගෙන පැන් පුරවගෙන රජවරුත් රාජකුමාරවරුත් එක්ක තුන් යම් රාත්‍රිය පුරාම මේ වාසල් පවුරු අතර වැඩම කර කර රතන සූත්‍රය දේශනා කරනවා. රුවන් සූත්‍රය අති බලගත් සූත්‍රයක්. කල්ප ලක්ෂයක් තම බුද්ධාන්තරේ නිමා වුණත් බල පිහිටනවා. ඒ තරම් බල තියෙන පිරිතක් රතන සූත්‍රයේ. භාග්‍යතුන් වහන්සේ ලිච්ඡවීන් ආරාධනා කරනකොට මේක දන්නවා. මේ සූත්‍රයේ විශාලාවේ දේශනා කරලා ඉවර කරනකොට 84000ක් ප්‍රාණීන් මගපල් ලබන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා ආරාධනාව බාර ගන්නකොට මේ සියල්ල භාග්‍යතුන් වහන්සේ තීරණය කරලා තියෙන්නේ. එhmenan ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන පැන් ඉහිඳ ගිහිල්ලා මේ විදිහට කල්පනා කරනවා. දීපංකර බෝසතාණන් වහන්සේගෙන් මගේ භාග්‍යතුන් වහන්සේ යම්සේ නීති විවරණ ලැබුවාද? එදා ඉඳලා පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා හැටියට මේ දස පාරමී සමත්‍රිංසත් පාරමී හැටියට පාරමිතා 30ක් සම්පූර්ණ කරපු බව සත්‍යයි. ඊළඟට සඳහන් කරනවා පංච මහා පරිත්‍යාග, ලෝකත්ත පරිත්‍යාග, චරියත්ත පරිත්‍යාග, ඥානත්ත පරිත්‍යාග, බුද්ධි චර්යා, පිළිසිඳීම්. ඒ කියන්නේ කුස පිළිසිඳ ගත්ත වෙලාව අර ටික සම්පූර්ණ කරලා දැන් මේ පාරමී ඔක්කොම ඉවර කරලා දැන් පිළිසිඳීම්. ප්‍රථමයෙන්ම කුස පිළිසිඳ ගැනීම, කුසෙන් බිහිවීම, මහා විනිෂ්ක්‍රමණය කිරීම, පදන් වීර්ය වැඩිම. පදන් වීර්ය වැඩිම සහ මාර විජය. මාර විජය කියලා මෙතන සඳහන් කරන්නේ මාරයා පරාජය කරපු අවස්ථාව. සර්වඥතා ඥානෙ ලැබීම සහ නවලෝතුරා දහම් දේශනා කිරීම. ආදී බුදු ගුණ සියල්ලක් මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මනසින් ආවර්ජනය කර කර සිහිපත් කරනවා. අන්න ඒ මහා ගුණවල සත්‍යයෙන් සෝපත් වෙන්නයි මේ පිරිත දේශනා කරන්නේ.
පින්නතුනි සඳහන් කරනවා යං කිංචි විත්තං කියලා සඳහන් කරනවත් සමගම එහෙම සඳහන් කරලා පැන් ඉහිනවත් සමගම මේ අමනුෂ්‍යයන්ට යං කිංචි විත්තං කියන ගාථාවේ මේ පදේ සඳහන් කරනවත් එක්කම අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. පාත්‍රයෙන් පැන් අරගෙන ඉහිනවා මේ පැන් අමනුෂ්‍යයන්ගේ හිස මත වැටෙනවා ඔවුන්ට ඉන්න බෑ. කෙසේ දුවන්නේද කොහොම බේරෙන්නේද හිතාගන්න බෑ අමනුෂ්‍යයන්ට. බිත්ති කොනවල් වල ඉන්න අය, ගෙවල් පිටිපස්සේ ඉන්න අය, කුණු ගොඩවල් වල ඉන්න අය බිඳගෙන දුවනවා. සමහර අයට දුවන්න මග නෑ. ඒ නිසා සඳහන් කරනවා පවුරු වාසල් බිඳගෙන අමනුෂ්‍යෝ දීවා කියලා. ඊළඟට නැවත වතාවක් යං කිංචි කියලා ප්‍රකාශ කරමින් පැන් ඉහිනකොට ඒ රිදීවන් පැන් බිඳුව අහසට විසි වෙලා දැනට විශාලාවේ රෝගීව ඉන්න අය කොච්චරද සියලුම දෙනාගේ ඇඟට වැටෙන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. පැන් පොදක් වැටෙන කෙනෙක් මේ නැගිට ගන්න බැරුව ඉන්න අය එවලෙම නැගිටලා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පසුගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඒ පැන් පොදෙන් සූපත් වෙනවා. රතන සූත්‍රයේ මොනතරම් බල සහිතද යම් සීලයක පිහිටලා හරියට වචන උච්චාරණය කරලා ප්‍රකාශ කර ගන්නවා නම් භාග්‍යතුන් වහන්සේ අපේ ආරක්ෂාව කොයි තරම් සැලසුවාද කියන කාරණාවල් අපි නිකම් මහලා ඉවත දානවට වඩා ජීවිතයට එකතු කරගත්තොත් මේ සංසාරයට මොකට බය වෙන්නද? අපි සඳහන් කළා ජවනහංස ජාතකයේ රජුරු මරණයට බය යඬන වෙලාවේ ජවනහංසයා ප්‍රකාශ කළා මහරජය ඇයි මාරයට බය? මරණානුස්සතිය වඩන්න, දස කුසල් මත ඉන්න, ඒකී සිල් මත ඉන්න කියලා. දන් දෙන්න. ඇයි මහරජ මාරයට බය? මේ වාගේ ආරක්ෂාවක් භාග්‍යතුන් වහන්සේ අපේ වටේ එළලා තියෙනකොට අපි තව කාට බය වෙන්නේද? පින්නතුනි භාග්‍යතුන් වහන්සේ එළුවා විතරක් නෙමේ ආරක්ෂාව. මේ දැනුත් ඔබ අපි දිහා භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ. ආරක්ෂාව නම් මන් දැම්මා. නමුත් මේගොල්ලෝ එකකින් ප්‍රයෝජන ගන්නවද? ඉතින් ලෝකේ ඥාන ඇස විවර කරගත්ත අය බොහොම අඩුයි. අන්ධ භූතෝ අයං ලෝකේ. ඇස් තිබුණට මේ ලෝකේ ඇස් පේනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නැහැ. එහෙනම් ලෝකේ දකින්නේ කවුද? මසසින් නෙමෙයි ලෝකේ දකින්න හොඳට පුළුවන් මනසින්. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මොනතරම් ගම්බීරද, පරම ගම්බීරයි කියලා කිව්වේ ඒකයි. මේ මහා ධර්මස්කන්ධය ඔබට මට මොනව නොකරයිද? ඒ නිසා මාරයට මේ ලෝකේ අපි හැමෝම බයයි. කවුරු කොහොම කිව්වත් මරුට බය ජීවත් වෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ මාරයට බය නැති ක්‍රමය. අපි මාරයා දැක්කහම මරහඬ තියලා කෑ ගහනවා. පිළිතුරු ධර්මයේ සඳහන් කරනවා කේසර සිංහෙක් ගැන. එකපාරක් කෑ ගහම යදුන් 3ක් ඈතට ඇහෙනවා කියලා කියන්නේ. කේසර සිංහයා කෑ ගහනකොට සත්තු කොයිතරම් බය වෙනවද? වරපට වලින් ගැට ගහලා තියෙන රජ්ජුරුවන්ගේ ඇත්තු පවා කඩන්න බැරි වරපට කඩාගෙන මල මූත්‍ර පහ කරගෙන දුවනවා කියන්නේ ජීවිතය රැක ගන්න. එහෙම බයයි. එහෙමනම් පින්නතුනි මාරයා අපි ගාවට එනකොට අපි මාරයට බය මරහඬ තියන වෙනුවට මරණය කියන මේ తত্ত্বය ඉදිරි පිට කේසර සිංහේ පාද දෙකෙන් හිටගත්තා වගේ හිටගෙන අත් දෙක දිගු කරලා මාරයට ගොරවන්න පුළුවන් වුණොත් අපිට භාග්‍යතුන් වහන්සේ අපි එතෙන්ට හදන්නයි මේ මග හැදුවේ. එහෙම පාර හදලා තිනකොට අපි කොයිතරම් භාග්‍යතුන් වහන්සේට අකීකරුද? ඒ හින්දා මේ පැම් බින්දු ඇඟට වැටෙන කෙනා සුවපත් වෙලා නැගිටිනවා. නැගිටලා විශාල පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේ වටේට පෙර ගිහිලා. මේ පිරිස ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මුළු නගරය පුරා විශාලාව පුරා පැන් ඉහලා භාග්‍යතුන් වහන්සේ ගාවට වෙටියා. විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ වට කරගෙන වාඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ 7 දවසක් පුරාවට රතන සූත්‍රයේ විශාලාවේ දේශනා කළා. විශාලාවේ රතන සූත්‍රයේ දේශනා කරලා විශාලාව දැන් නැවත දිව්‍ය පුරයක් හා සමානයි. භාග්‍යතුන් වහන්සේ තීරණය කළා දැන් මං ආපහු රජගහ නුවරට වඩින්න ඕනේ. විශාලාවේ අය භාග්‍යතුන් වහන්සේට මීට වඩා උපහාර දක්වා භාග්‍යතුන් වහන්සේ ගඟ ගාවට වැඩම කරවාගෙන ආවා. සමහර විට හිතන්නේ ඇති සඳහන් කරලා නැහැ බිම්බිසාර රජුගේ එවාපු නැව තාම ගම් යූරේ ඇති.
භාග්‍යතුන් වහන්සේට වඩින්න. මොකද මේගොල්ලෝ නැවක් හදන්න හිතුවද තීරණය කළාද එහෙම කතාවක් සඳහන් නැහැ. ඒ නැව ගම් ඉවුරේ තිබ්බද නැද්ද දන්නෙත් නැහැ. නමුත් පින්නතුනි නාග භවනයේ ඉන්න අති ප්‍රතාපවත් නාගරාජයෝ කල්පනා කරනවා දෙවියන් සහ මිනිසුන් එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ පුදන වෙලාවයි. නාග භවනට වෙලා අපි කෙසේ නිශ්ශබ්ද වෙමුද? භාග්‍යතුන් වහන්සේ ගංගා නදිය ගාවට වඩින වෙලාවේ මණික් නැව්, රත්තරන් නැව්, රිදී නැව් නාගී වර්ගන ඇවිල්ලා ආයාචනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් අපේ නැවටත් නගින්න භාග්‍යතුන් වහන්සේ. නැව් වලට භාග්‍යතුන් වහන්සේ නංගනවා. ස්වාමින් වහන්සේලා නංගනවා. මේ යොදුනක් පමණ දුර සම්පූර්ණ මාර්යෝ පංච වර්ණ පදුමයන්ගෙන් මේ ගඟ පුරවනවා. පංච වර්ණ මල් වලින් ගඟ පුරවලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වඩින විශේෂ ඡත්‍ර විශේෂ කොඩි ඉහළලයි තියෙන්නේ. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ නැවත නුවරට වඩින්නේ. රජගහ නුවරට. ඉතින් මේ පූජාව බලාගෙන ඉන්න බෑ බූමාටු දෙවියන්ට. ඒ පූජාව බලාගෙන ඉන්න බෑ පල්ලෙහාතල වල ඉන්න අනික් දෙවියන්ට, රුක්ෂ දෙවියන්ට, වාත වලාහක, වැස්ස වලාහක, සීත වලාහක, අබ්බ වලාහක මේ දෙවියන්ට ඒක බලන්න ඉන්න බෑ. ඒගොල්ලොත් විවිධ පූජා පවත්වනවා. චාතුම් මහරජික තාවතින්ස යාමතුස්ත නිම්මාන රති පරිනිමිත වසවර්ති දෙවියොත් පූජා පවත්වනවා. සක්වල කෙරවල අකනිටා බඹලෝ දක්වා දෙවිවරු බ්‍රහ්මයෝ භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වනවා. එනම් බඹලොවත් පූජා පවත්වනවා. අකනිටා බඹලෝ ආදී තැන් අරූපාවචර ධානය වල ඉන්න අය, රූප පේන්නේ නැති අය, නොපෙනී නමුත් ඒ අය පූජා නොපෙත්වා ඉන්න නැතුව ඇති. නොපවත්වන්න නැතුව ඇති. ඉන්සයිත් සඳහන් කරන අකනිටා බඹලෝ දක්වා පූජා පැවැත්වුවා, චත්‍රයේ සෙව්වා, කුඩේ සෙව්වා කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ බිම්බිසාර රජුව ආය පිළිගන්නවා. පිළි අරගෙන නැවත එවන් අතිමහත් වූ පූජාවන් දක්වා නැවත වතාවක් ජේතවනාරාමයේ දක්වා එක්කරගෙන යනවා. ඉතින් මේ අසිරිමත් පූජාව එකයි මුලින් සඳහන් කළේ මේ ගංගාරෝහණ පූජාව, ජමක මහා ප්‍රාතිහාර්ය ආදී මේ දේවල් විස්තර කරලා නිමා කරන්න බැරි දේවල්. ඉතින් මේ අසිරිමත් පූජාව දිහා බලලා භික්ෂූන් වහන්සේලා පහෝදා පිණ්ඩපාතේ වැඩලා ඇවිල්ලා සාකච්ඡා කරනවා මොන තරම් අසිරියක්ද, මොන තරම් වාග්යක්ද මේ භාග්‍යතුන් වහන්සේ ළඟ. ඊයේ සිද්ධ වෙච්ච ප්‍රාතිහාර්ය කොයි තරම් අගනේද. ධම්සභා මණ්ඩපයේ මේ සාකච්ඡාවේ නිරත වෙලා ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ධම්සභාවට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මම එන්න කලින් මොන වගේ සාකච්ඡාවකද හිටියේ? ස්වාමීනි ඊයේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒක තථාගතයන් වහන්සේගේවත් මේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේවත් බිම්බිසාර රජුරුවන්ගේවත් ආශ්චර්යයක් නෙමෙයි. එතකොට මේ ආශ්චර්ය මොකේද? මේක තථාගතයන් වහන්සේගේ ආශ්චර්යයකුත් නෙමෙයි. මේක දෙවියන්ගේ ආශ්චර්යයකුත් නෙමෙයි. මේක මේ රජවරුන්ගේ ආශ්චර්යයකුත් නෙවෙයි. එහෙනම් කාගේද මේ ආශ්චර්යය? පැහැදිලි කරලා දෙනවා. එදා මම කරපු පුංචි පූජාවක ආශ්චර්යයක් මේ තියෙන්නේ. පුංචි පූජාවක ආශ්චර්යයක්. ඒක පුංචි කියලා කියන්නේ උන්වහන්සේ කරලා තියෙන පූජාවල් එක්ක පුංචි පූජාවක්. එතකොට මේ ස්වාමින් වහන්සේලා සියලු දෙනා අහනවා අනේ ස්වාමීනි මේ පූජාව කුමක්ද? අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව මතක් කරනවා. අතීතේ සංක කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ සංක කියන බ්‍රාහ්මණයාට පුතෙක් හිටියා සුසීම කියලා. මේ සුසීම පුතා 16 හැවිරිදි වයසට එනකොට තාත්තා කියනවා මෙයා ඉල්ලනවා මට ශිල්ප ඉගෙන ගන්න ඕනේ, වේද ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ. පුතේ අහවල් නගරේ ඉන්නවා මගේ මිත්‍රයෙක්. එයා ගාවට ගිහිල්ලා වේද මන්ත්‍ර ඉගෙන ගන්න. කහවණු 1000ක් දෙනවා මේක ගුරු පඬුරු හැටියට දෙන්න. සුසීම කුමාරයා හොයාගෙන ගියා. ගිහිල්ලා කාරණාව කීවා.
ඒ බ්‍රාහ්මණතුමා ගුරුවරයා පිළිගත්තා එහෙනම් ඔබ මගේ මිත්‍රයාගේ පුතා. මේ දරුවට දක්වන්න තියෙන ගරුසරු සත්කාර දක්වලා ඊටාම සුවසේ වාසය කරන්න තැන් පිළියෙල කරලා දීලා ආරක්ෂාව සපයලා හොඳ නැකතක් බලලා ඒ හොඳ නැකතකින් පටන් ගත්ත තමන්ගේ මිත්‍රයාගේ පුතාට වේද මන්ත්‍ර උගන්වන්න. මෙයා ඊට කෙටි කාලයකින් මේ වේද මන්ත්‍ර ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එක දවසක් අහනවා ගුරුවරයාගෙන් ආචාර්යතුමනි මේ වේද මන්ත්‍රවල මුලත් මට හොඳට පේනවා. මැදත් මට හොඳට පේනවා. මට අග පේන්නේ නැහැ. මුලත් පේනවා, මැදත් පේනවා, අග පේන්නේ නැහැ. මම කොහොමද අග දිහා බලන්නේ? ගුරුවරයා කියන පුතේ උඹට විතරක් නෙමෙයි අග මට පේන්නෙත් නැහැ. මේකේ අග මට පේන්නෙත් නැහැ. ආචාර්යතුමනි ඒ අග පේන්න දැනගන්න කෙනෙක් නැද්ද? ඉන්නවා. ඒ අග දැනගන්න නම් ඍෂිවරු පිරිසක් ඉන්නවා. අන්නේ ඍෂිවරු හොයාගෙන යන්න ඕනේ. ඒ ඍෂිවරු ඉන්න දිහාට මාව පිටත් කරන්න. ඍෂිවරු ඉන්න දිහාට මෙයා පිටත් කළා. ඍෂිවරු ළඟට ගියා. ඒ ඍෂිවරු කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාට. පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කාරණාව කීවා. උන්වහන්සේලා කියනවා පුතේ ඒකේ කෙරවල නම් අපිට පේනවා. නමුත් ඒ කෙරවල මෙහෙම උගන්වන්න බෑ. එහෙනම් අපි වාගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පැවිදි වෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා පැවිදි කරනවා. පැවිදි කෙරුවට කර්මස්ථානේ හරියටම දෙන්නේ නැහැ. මොකද මේ කර්මස්ථානේ හරියට දෙන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානේ හරියට දුන්නේ නැහැ. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට තවත් කෙනෙකුට රහත් බව දෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේ කර්මස්ථානේ හරියට දෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ කියලා කියන්න බෑ. මුත් කර්මස්ථානේ දෙන්නේ නැහැ. නමුත් පැවිදි කළා. ඒ පැවිදි මග කියලා දුන්නා. ඒ මග ඔස්සේ මේ දරුවා උත්සාහ කළා මම කෙසේ හෝ මේක කෙරවල හොයනවා. එහෙම වෑයම් කර කර ඉන්න අතරේ මෙයත් සෞඛ්‍යලිසුන් නැසල පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා. සුසීම පසේ බුදුරජාණන් වහන්සේ සියල්ල දැක්කා. හැබැයි සංසාරේ මොකක්දෝ හේතුවක් නිසා ආයුෂ බොහොම අඩුයි. ඒ නිසා බුද්ධ කෘත්‍ය දක්වලා අහසට නැගලා 이르දි පෙන්නලා අහසෙදිම පිරිනවම් පෑවා. ධාතුන් වහන්සේලා විසිරුණා. බොහෝම හරසරින් ධාතුන් වහන්සේලා ටික මිනිස්සු එකතු කළා. ඒ ධාතුන් වහන්සේලා ටික තැම්පත් කරලා මිනිස්සු ලස්සන චෛත්‍යයක් හැදුවා. දැන් මේ වෙලාවේ ශංකර බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මගේ පුතා සෑහෙන කාලයක් ශිල්ප ඉගෙන ගන්න ගිහිල්ලා. නමුත් පුතා ගැන තාම කිසිම තොරතුරක් නැහැ. පුතා කොහි ගියාද? පුතාට මොනවා වුණාද? මේ කාරණාව මම හොයන්න ඕනේ. එහෙම හිතලා පිටත් වුණා පුතා හොයන්න. පිටත් වෙලා ඒ ප්‍රදේශයේ අයගෙන් ඇහුවා මේ ප්‍රදේශයේ සුසීම කියලා තරුණෙක් ඕගොල්ලන්ට මුණ ගැහුන්නේ නැද්ද? මේගොල්ලෝ කියන මුණ ගැහුණා. ඒ සුසීම ආශ්චර්යමත් කෙනෙක්. ඒ සුසීම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබ දන්නවද? ඒ සුසීම කියන තරුණයා පසේ බුදු වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අන්න අර චෛත්‍ය අපි ඊයේ හදලා ඉවර කෙරුවා. කියලා චෛත්‍ය පෙන්නවා. චෛත්‍ය ගාවට ගිහිල්ලා වැටිලා පපුවට අත් දෙකෙන් ගහ පොළොවට අත් දෙකෙන් ගහ අඬනවා. පුතා නෑ. අඬලා තීරණය කරනවා මගේ පුතා බුදු වුණාලු. මගේ පුතාගේ ධාතුන් වහන්සේලා මේ සෑයේ තියෙනවලු. එහෙම තීරණය කරලා එහෙනම් මම ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන්න ඕනේ. තමන්ගේ උතුරු සළුව අරගෙන ගිහිල්ලා සුදු වැලි පුරව ගෙනලා චෛත්‍ය මළුවේ හිනවා. එහෙම කරලා මල් ගෙනල්ලා චෛත්‍ය මළුවේ අතුරනවා. සුවඳ ඉහිනවා. මහා ලොකු පූජාවක් කරන්න සූදානම් වෙලා ආවේ නෑනේ.
පුතා හොයන්න න්යාවි. දැන් මේ තමන්ගේ උතුරු සළුවෙත් මේ වැලිය ඇදලා අරුවමව කරලා කුණු ගෑවිලා. හේතුව උතුරු සළුව. හොදලා ලී එක ගැට ගහලා චෛත්‍ය ගාව හිටෙව්වා කොඩි පූජාවක්. අවුවෙන් ආරක්ෂා වෙන්න මෙයා අරගෙන ගිහිල්ලා තිබ්බ කුඩයක්. මට අවුව වැටුණට කමන්නේ නැහැ. උතුරු සළුවේ ඉහළුවේ මට සීත දැවුණට කමන්නේ නැහැ. කුඩේ ඡත්‍රේ ලී එක ගැට ගහලා කොත් කැරල්ලට ඉහළින් ගිහලනවා. චෛත්‍යයට අවුව වැටි. මට අවුව වැටුණට කමන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අවුව වැටෙන්න එපා. එහෙම ඉහළලා මෙයා මේ පූජාව කරලා සතුටු වෙලා මේ චෛත්‍ය ගාව තනකොළ තිබ්බා. සඳහන් කරනවා තන ගැලෙව්වා. මේ තනකොළ ටික ගැලෙව්වා. මෙන්න මේ තන පඳුරු ගලවලා ඉවර කරපු නිසා මාර්ගය යොදුන් 8ක් බිම්බිසාර රජුරුවත් ලිච්ඡවි රජවරුත් කඳු ගැට මොකවත් නැතුව සම්පූර්ණ මාර්ගය සුද්ධ කළා. සමතලා බිමක් කළා. ඒ අර තනකොළ ගලවපු නිසා කටු උල් මුල් මොකවත් නැහැ මාර්ගයේ. මේ කරුණු එකක් ගානේ කොච්චර සාකච්ඡා කළ යුතුද? එහෙමනම් අදත් චෛත්‍යයක් ළඟට ගිහිල්ලා තනකොළ පඳුරක් නමුත් ගලවලා ඉවත් කරනවා කියන එක කොයි තරම් පිනක්ද කියන කාරණාව නෙමෙයිද මේ කියන්නේ. මේව අවබෝධ වෙන්නේ නැති එකයි තියෙන පුදුමේ. මේ ධර්මයේ මේ අමුතු ධර්මයක්ද මේ? නෑ තාමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ එහෙමම ජීවමානයි. මේ ධර්මයේ තාමත් අපේ පොතපතේ ඒ විදිහටම ලිය වෙලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ධර්මයෙන් කොයි තරම් ඈතද? අපි මේ වාගේ ශ්‍රම දානයක් කරමු කියනකොට අපි හැංගිලා මග ඇරලා යන්න කල්පනා කරනවා මිසක් මේ මග අරින්නේ කොහෙන්ද? මේ මග අරින්නේ දිව්‍ය ලෝකෙන්. මේ මග අරින්නේ සංසාර විමුක්තියෙන්. ඒ මග ඇරලා හැංගි දුවන්නේ අපාය පැත්තට. මිනිසු කොයි තරම් අන්ධද? එහෙනම් ප්‍රඥාවේ ඇහැ නැති තැන මේ මසසින් ලෝකේ බලලා ලෝකේ ලස්සන බලන්න බෑ, ඇත්ත බලන්න බෑ. ප්‍රඥාව නැත්තම් අන්ධයි කියලා දේශනා කළේ ඒකයි. මෙන්න මේ තනකොළ පඳුරු ගලවලා සුද්ධ කරපු නිසා තමයි අර මාර්ගයේ තනකොළ පඳුරු කටු කිනිසි මොකවත් නැතුව බිම්බිසාර රජු හැදුවේ. ඒ විතරක්ද? මේ කතාව පටන් ගත්තේ බෝධීන් වහන්සේ ගාවට පාර හැදිච්ච හැටි ගැන සාකච්ඡා කරන්නයි. එහෙනම් බෝධිය ගාවට වඩින පාර දිවියෝ මේ විදිහට ලස්සනට හදලා තිබ්බේ මෙන්න මේ ආකාරයේ කුසලයක් නිසා. ඊළඟට සඳහන් කරනවා ඇයි වැලිය යතුරු වේ ඒ පාරේ? අර උතුරු සළුවෙන් ගඟෙන් වැලි ගෙනල්ලා චෛත්‍ය මළුවට ඉහා චෛත්‍ය මළුව සුදු වැලි මළුවක් බවට පත් කරපු නිසා යොදුන් 8ක් මාර්ගයේ තනිකරම සුදු වැලි ඇතුරුවා. ඊළඟට ඇයි මල් ඇතුරුවේ? මේ චෛත්‍ය ළඟට මල් ගෙනල්ලා මළුවේ මල් ඇතුරුවා. අන්න ඒ නිසා ධනක් එරෙනකන් බිම්බිසාර රජු මාර්ගයේ දිගට මල් එළුවා. මල් ඇතුරුවා. ඊළඟට සඳහන් කරනවා කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා චෛත්‍ය මළුවේ පැන් ඉස්සා වැලි වලින් දූවිලි නැගලා චෛත්‍යයේ දූවිලි වදී කියලා. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට සිරිපතුල තියෙනවත් එක්කම පොකුරු වෙහි වරුසා වැක්කිරෙන්න පටන් ගත්තේ එදා චෛත්‍ය මළුවේ මෙන්න මේ වෙහි මේ වතුර ඉහෙයිහා දූවිලි මකපු නිසා. එහෙමනම් චෛත්‍ය මළුව සුද්ධ පවිත්‍ර කරනවා. බෝ මළුව අතුපතු ගන්නවා සුද්ධ පවිත්‍ර කරනවා. විහාර මළුව අතුපතු ගන්නවා සුද්ධ පවිත්‍ර කරනවා කියන කාරණාව ධර්ම කාරණාව දැනගෙන අවබෝධයෙන් කරන කෙනෙක් මොන තරම් පුණ්‍යවන්තයෙක්ද කියන කාරණාව. මෙන්න මේ නිසානි පින්නතුනි මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ ක්‍රීඩකයෙක් පිට රටක ගිහිල්ලා සම්මාන ලැබලා පදක්කම් දිනලා එනකොට අපි ගුවන් තොටුපළට ගිහිල්ලා යා කොහොම පිළිගන්නවද? යාත්‍රාවෙන් බහින තැන ඉඳලා රතු පළස් දාලා ඉදිරියෙන් ආරක්ෂාව, පිටිපසින් ආරක්ෂාව, සිංහ දජ මේ කොයි තරම් දේවල් අරගෙන මේ වාර්තාකාරයෝ කැමරා තියාගෙන ප්‍රසිද්ධියක් දෙන්න කොහොම පිළිගන්නවද? ඔහු මේ ලෞකික පදක්කමක් අරගෙන එන්නේ. ඔහු එසේ පිළිගත්තට වඩා උදේට දවල්ට හවසට බුදුරජාණන් වහන්සේ ගාව වත කරපු කෙනා ඊට වඩා 100,000 වාරයෙන් පිළිගන්න ඕනේ. අන්න ඒ පුජ්‍යලයයි පිළිගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට වත කරනවා කියන පුජ්‍යලයට
මට හිතෙනවා වයස් ભેදයකින් තොරව වැඳ යුතුයි කියලා. ඒ තරම් ඔහු පූජනීය පුජ්‍යලෙක්. කොයිතරම් ශ්‍රේෂ්ඨද. එහෙනම් මෙතන මෙහෙමනම් ඒ කාරණාව ගැන අපි කෙසේ කල්පනා කළ යුතුද? එහෙනම් සඳහන් කරනවා කුඩ අකනිටා බඹලව දක්වා මේ කුඩ ඉහළුනේ චෛත්‍යයට ඉහළින් තමන්ගේ කුඩේ ගැට ගහපු නිසා. කොඩි මත කොඩි ඉහළුනේ උතුරු සළුව කොඩුවක් කරලා පූජා කරපු නිසා. මෙන්න මේ කාරණාව නිසා පින්නදී සඳහන් කරනවා මත්හා සුඛ පරිච්ඡාගා මද සැපය සුළු සැපය අතහැරීමෙන් මොන තරම් සැපයක් හොයන්න පුළුවන්ද? සුළු දෙයක් අතහරින්න. මහා වූ සැපයක් වෙනුවෙන් ඒ කාරණාව සඳහන් කරනවා. පස්සේචේ විපුලං සුඛං සුළු සැපයක් අතහැරියාම මහත් වූ සැපයක් ලබන්න පුළුවන්. නමුත් අපි මේ මහ සැපය ගැන කල්පනාවක් නැහැ. මේ සුළු සැපය ඔස්සේ ගැටෙන්නයි කල්පනාව. මේ කාරණාව විතරක් හොඳට අවබෝධ කෙරුවොත් කල්පනා කරුවොත් මිනිස්සු පන්සිල් කඩයිද? සතෙක් මරලා සොච්චන් යමක් සම්පූර්ණ කරගන්නේ. අනුන්ගෙන් හොරකමක් කරලා මං සදාකාලිකව එකකින් ජීවත් වෙන්නද? නෑනේ. එහෙමනම් වැරදි කාමසේවනයේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් ප්‍රතික්ෂේප කළාද? කොයිතරම් භයානකයි කියලා සඳහන් කළාද? ඒකෙන් ලබාපු සැපය පැය ගාණක් දවස් ගාණක් ලැබුවා නෙමෙයි. අතිශයින්ම සුළු වූ කාලයක්. නමුත් මගේ හැඟීම් වලට වහල් වෙලා මෙන්න මේ සොච්චං සැපේට ගිලිච්ච නිසා මට කල්ප කාලාන්තරයක් නිරාදුක් උරුම වෙලා. නමුත් හිතට කතා කරලා කීවනම් මාව රවට්ටන්න ලෑස්ති කරන්න එපා. මං අපායට ගෙනියන්න ඔබ නගලන්න එපා. හිතට ඒ කතාව කියලා තමන් ශක්තිමත් වුණා නම් ඒ හොයන සුළු සැපය අතහැරියනම් ඔය සැපේ මේ තරම් දීර්ඝ සංසාරේ අපි කොයි තරම් හොයලා ඇද්ද? කොයි තරම් ලබලා ඇද්ද? මොන තරම් විඳලා ඇද්ද? නමුත් මුකුත් උනේ නෑ. තවත් මේකේ ගැට ගැහුණා මිසක් ලෙහුනේවත් එළියට ගියේවත් නෑ. එහෙනම් ඒ පෙර අප්‍රමාණව විඳපු දේම තමයි අදත් මේ හොයන්න යන්නේ. එදත් එව්වා අදත් එව්වා හෙටත් හොයනවා. ඉවරයක් නෑ. නමුත් අද පුළුවන් නම් ඒක අතහරින්න. අද පුළුවන් නම් මේ මෙතනින් එළියට යනකම් බොරුවක් කියන්නේ. මෙතනින් එළියට පැනලා මූණෙන් හැංගිලා බේරලා යනකම් තමයි මේ බොරුව කියවි. නමුත් හෙට වෙනකොට මේ බොරුව පෑදිලා මේ මිනිස්සුත් දන්නවා මේ බොරුවෙන් කියපු වැඩක් ඇත්තෙම නෑ. ඔක්කොම එළිය වෙලා ඉවරයි. නමුත් අපායට පාර හැදිලත් ඉවරයි. බොරුවෙන් වැඩක් සදහටම ඒ බොරුව නිසා මං එකෙන් රැකුණා නම් කමක් නෑ. මේ දොරෙන් එළියට යනකොට පෑදිලත් ඉවරයි. සුරාව මිනිස්සු හිතනවාද මහ ලොකු සැපයක් මහ ලොකු සතුටක් ඒකේ තියෙනවා කියලා. නමුත් තිබ්බ සැපත් නැතුව ගිහිල්ලා මිසක් ආත්ම ගෞරවෙත් නැති වෙලා පහෝදා උදේට නැගිට ගන්නත් බෑ. වැඩට යන්නත් බෑ. ඊයේ කරපු කියපු දේවල් දන්නෙත් නෑ. එතන දරුවෝ හිටියද, වැඩිහිටියෝ හිටියද, අම්මා තාත්තා හිටියද මොකවත් දන්නේ නෑ. අඥානියෙක් වාගේ, උම්මත්තකෙක් වාගේ නටලා දඟලලා. නමුත් සැප හම්බුණාද? පහෝදත් ආයේ දෙන්න පහෝදත් යනවා. ඉතින් එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන කාරණාව අපිට ජීවිතේ පැතිකඩවල් කීයක් හදන්න පුළුවන්ද? සුළු සැපය අතහරින්න මහත් වූ සැපයක් වෙන්නේ. එහෙනම් පැහැදිලි කරනවා මෙන්න මහණෙනි මේ පූජාව ලබන දෙදා මම කරලා තියෙන පින්කම. මේ පූජා මේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට කරපු උපස්ථානයයි මේ විදිහට ලැබුවේ. මං කලේ ටිකයි. වෙනතරින් මෙන්න මෙතන තව වටිනා කාරණාවක් පැහැදිලි කරනවා. කවුරු කළත් පින්කමක් පුංචි කියලා සමච්චල් කරන්න නම් එපා. අවඥා කරන්න නම් එපා පුංචි කියලා. පුංචි වෙන්න පුළුවන් නමුත් ඵලය අති මහන්තරයි. ඒ නිසා පින්කම් නම් සියල්ල මහා පින්කම් මිසක් පුංචි පින්කම් නෑ. සියලු පින්කම් මහා පින්කම්. ඉන්ද පින්කම් වලට සමච්චල් කරන්නත් එපා, විවේචනය කරන්නත් එපා. ඒකෙන් අකුසල් මිස කුසල් රැස් වෙන්නේ නැහැ. ඊළඟට පින්නතින් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කරුණු
මෙහෙම දක්වලා මේ බෝධි මූලයට යනකොට උන්වහන්සේ තනියම වැඩියේ නෑ. බෝධි මූලයට යනකොට පාර මෙහෙම හදලා තිබුණා. එහෙමයි බෝධි මූලයට වැඩියේ. බෝධි මූලයට වැඩම කරලා මේ දෙවියන්ගේ ආරක්ෂාව නාග සේනාව දෙවියන්ගේ සුවඳින් ගඳින් මලින් පුදන වෙලාව බෝධින් වහන්සේ වටේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා බැලුවා. දකුණු පැත්ත බැලුවා. ලෝකේ හෙලවෙනවා වගේ දැනෙනවා. උතුරු පැත්ත බැලුවා. ඒත් ලෝකේ හෙලවෙනවා වගේ බැනෙනවා. බටහිර බැලුවා. ඒත් ලෝකේ පැද්දෙනව නැලවෙනවා වගේ තේරෙනවා. පූර්ව දිශාව බැලුවා. ලෝකේ නිශ්චිතයි. හෙලවෙන්නේ නැහැ. එහෙමනම් බුද්ධත්වය ලබන්න හොඳ මේ පූර්ව දිශාව බලාගෙනයි. බෝධි මූලයට නැගලා පූර්ව දිශාව බලලා තමන්ගේ අතේ තියෙන අසොත්තිය බමුණ දුන්න කුසතනු මිටියට මේ තනකොළ මිටියට අතුරන්න සූදානම් වෙනකොට 14 රියන් වජ්‍රාසනයේ පැන නගිනවා. බෝධි මූලයෙන් රියන් 14යි. වජ්‍රාසනය මොකද්ද පැන නගින්න ඇත්තේ බෝධි මූලයේ? බෝධි මූල වෙන මොකක්ද තියෙන්නේ නෑනේ ප්‍රශ්නේදී. නමුත් මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් පාරමිතා පිරුවේ මෙන්න මේ වජ්‍රාසනය උරුම කරගන්න. මාර්යා ඒකනේ ඇවිල්ලා කිව්වේ. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් බුද්ධත්වයේ වෙනුවෙන් ආවා. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් පාරමී පිරුවා. මාර පරාජය කරේ මේ වෙලාවේ. මාර්යා කෑ ගහලා කිව්ව සිද්ධාර්ථ ඔය ආසනේ ඔබේ නෙමෙයි මගේ. කවුද සාක්ෂි කියන්නේ? මාරයට සාක්ෂි කියන්නේ හිටිය ඕන තරම් පිරිස. කෝටි ගණන් පිරිස හිටියා මාරයට සාක්ෂි කියන්නේ. මාරය ඇහුවා සිද්ධාර්ථ තියෙනවද සාක්ෂි? ඇහුණද මගේ සාක්ෂි? උනාසි තීරණය කළේ මා පිරූ පාරමිතා. ඇස් දන් දුන්න තරම්, මස් දන් දුන්න තරම්, ලේ දන් දුන්න තරම්, ජීවිත දන් දුන්න තරම් මේ වජ්‍රාසනයේ වෙනුවෙනුයි. සාක්ෂි කියනවාද ඒකට කියලා අහනකොට මේ මහ පොළොව වෙවුලන්න පටන් ගත්තා. මාරයාගේ යතා ගිරිමේ කළා. එසනින් බිය වෙලා පැනලා දුවන්න පටන් ගත්තා. ගිරිමේ කළා දුවනකොට අනික් අය කොහොමද දීවා? එහෙනම් වජ්‍රාසනයේ පහළ වෙනවා. මොනවද මේ ලෝකේ වජ්‍ර කියලා කියන්නේ? මෙතන මේ ලෝකේ වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට. දැන් ලෝකේ අදට තියෙන වටිනාම මාණික්‍ය වර්ගය. වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට. එහෙනම් මෙතන පහළ වෙච්ච ආසනය එදා ලෝක ධාතුවේ බිහි වෙන්න තිබිච්ච උතිම්ම මාණික්කෙන් බිහි වෙන්න ඇති. මොකද මේ සියලු දේවල් මේ වජ්‍රාසනය වෙනුවෙන්. ඉතින් එවන් වජ්‍රාසනයක තමයි පාත්‍රාසියුරු පසෙක තියලා මේ තන මිටි ටික අතුරලා මේ වෙලාවේ බෝධි මූලය හරියට නිකන් රත්තරන් පීඨයක් වගේ. රත්තරන් පාත්‍රයක් නැත්නම් රත්තරන් මණ්ඩපයක්. රත්තරන් මණ්ඩපයක රිදී කඳක් හිටුවා වගේ බෝධින් වහන්සේ මේ වෙලාවේ. අවුරුදු 35යි වයස බෝධින් වහන්සේටත්. රියම් 50ක් කුසයි. වජ්‍රාසනයේ රියම් 14ක් කුසයි. ස්වර්ණ පීඨයක හිටවපු රිදී කඳක් වගේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ අස්වත්ත බෝධිය මේ රිදී කඳට පිට දීලා නැගෙනහිර දිහා බලාගෙන බෝසතාණන් වහන්සේ මගේ ශරීරයේ ලේ මස් ඇට ලේ මස් නහර ඇට බේලිලා ගියත් බුද්ධ රාජ්‍ය නොලබා අය මෙතනින් නැගිටින්නේ නැහැ. ලේ වේලිලා යයි, මස් වේලිලා යයි, නහර වේලිලා යයි. මොනවද මේ නහර කියලා කියන්නේ? කලින්ම ලේ වේලුණා නම් නහර ඒ වෙලාවේ වේලෙන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නේ මේ නහර කියලා කියන්නේ ලේ ගමන් කරන මේ බට වගේ දේවල් වලට කියලා. නහර කියලා කියන්නේ ඒවට නෙවෙයි. ඒවට කියන්නේ වර්තමානයේ නම් කියන්නේ ධමනි කියලා. නහාරු කියලා කියන්නේ ඒවට නෙවෙයි. මේ මස් ඇටකොටු වලට අල්ලලා බැඳගත්ත සුදු පාට වගේ නිකන් පටි වගේ යමක් තියෙනවා. අන්න ඒව තමයි මේ පාලියෙන් නහාරු කියලා කියන්නේ.
නැතු රුධිර ගමන් කරන දේවල් ඊටාම සියුම් මේක. දැන් වේගෙන් කැඩෙන්න බින්දෙන්න පුපුරන්න ඉහිරෙන්න පුළුවන්. නමුත් නහරු එහෙම නැහැ. යට කොටුවකින් මස් අදිනකොට ඇදලා ගන්න බැරි ඒකයි. හොඳට තදයට අල්ලගෙන තියෙන දේවල් නහරු. එහෙනම් අන්තිමට වේලෙන්නේ ඇටත් එක්ක ඒවා. එහෙනම් මෙන්න මේවා වේලිලා ගියත් ලෞතුරා බුද්ධ රාජ්‍ය නොලබා මම කවදාවත් මේ බෝධි මූලෙන් ආය නැගිටින්නේ නැහැ. චතුරංග සමන්නාගත වීරිය. බෝසතාණන් වහන්සේ එහෙම වීරිය වඩලා බෝධි මූලයේ වාඩි වුණා. බෝධි මූලයේ වාඩි වෙලා මේ වෙලාව මේ බෝධි පත්‍ර හරියට හිසට ඉහලින් මණික් කුඩයක් ඉහළෙව්වා වගේ. බෝපත්‍ර සිලි ගාලා සැලෙනවා හරියට මණික් කුඩයක් වගේ. මේ කොපු දලු බෝපත් වහගෙන තියෙන කොපුවක්. මේ බෝධි පත්‍ර ස්වර්ණ වර්ණ වූ චීවරයට වැටෙනවා කියලා සඳහන් කරනවා. බෝපත්‍ර වැටෙනවා කියලා මෙතන සඳහන් කරන්නේ සමහර වෙලාවට ඒ කොපු වෙන්නත් පුළුවන්. නැත්නම් බෝපත්‍ර පැහිලා තිබිච්ච වෙන්නත් පුළුවන්. ස්වර්ණ වර්ණ වූ චීවරයට මේ බෝපත්‍ර වැටෙනවා. බෝසතාණන් වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් සර්වඥතා ඥානෙ හොයනවා. මේ වෙලාව. එවනම් බෝධි මුණ්ඩලයට වැඩපු හැටි. ඊළඟට පිටතේ අපි සඳහන් කළා මේ වෙලාවේ දෙවියෝ කොයිතරම් පූජා කරනවද කියලා. අපි මුලින් සාකච්ඡා කළා 10000ක් සක්වල 40000ක් දෙවිවරු සතරවරන් දෙවිවරු මේ ගැබ රැක්කේ නිකම්ම නෙමෙයි. තමන් අත් දෙක පොරවගෙන ඉන්නත් නෙමෙයි. පූජා පවත්වන්න. අපි මේ කාරණාව කල්පනා කරුවොත් මුචලින්ද නාගරාජයා අපි අද තැනක දැක්කහම මුචලින්ද නාරජුගේ රූපය හදලා පොඩි ණයෙක් හදලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ වෙමින් දරණ ගහගෙන ඉන්නේ මේ නාගයා. පිනතින් එහෙම හදන එකක් නැහැ. පෞසිද්ධ වෙයි දන්නේ නැහැ හැදීම තුල. දන්නේ නැහැ විමසලා බලන්න. නමුත් මුචලින්ද සූත්‍රයේ තියෙනවා පොතේ. පිටකේ තියෙන මුචලින්ද සූත්‍රය. ඒ වෙලාවේ සඳහන් කරනවා මේ මහා ධාරානිපාත වැහි වහිනවනේ. මේ ජලයෙන් හානියක් නොවෙන්නයි මම භාග්‍යතුන් වහන්සේ රකින්නේ. විෂගෝර සර්පය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙම ආයේ භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ නොවෙන්නයි මම භාග්‍යතුන් වහන්සේ රකින්නේ. එහෙනම් විෂගෝර සර්පය ඇඟේ ගෑවෙයි කියලා මම රකින්නවා නම් මගේ ඇඟ භාග්‍යතුන් වහන්සේගේ ඇඟේ අතුල් ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් කොයි වගේද කියලා සඳහන් කරනවා මේ මුචලින්ද නාග ධරණය. සඳහන් කරලා තියෙන්නේ ලෝහ මහා ප්‍රාසාදයේ පල්ලෙහ මාලේ වගේ විශාලයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඉන්නේ මැද්දේ. මෙයාගේ ධරණය ලෝහ මහා ප්‍රාසාදයේ අනුරාධපුරයේ තියෙන ලෝවා මහ පායේ පල්ලෙහ මාලේ හා විශාලයි කියලා සඳහන් කරන්නේ. මේ ධරණය ඇතුලේ සක්මන් මලු, පැම් පොකුණු, විවේක ස්ථාන, සැතපෙන තැන් භාග්‍යවතුන් වහන්සේට පහසුවෙන් වැඩ ඉන්න අවශ්‍ය සියලුම දේවල් මෙතන සම්පූර්ණ කරලා තියෙනවා. ඒ නිසා මේ ඇඟේ ස්පර්ශ කරගෙන හිර කරගෙන වහගෙන හිටියා එහෙම නෙමෙයි. 7 දවසක් මේ කරන්නේ පූජාවක්. මුචලින්ද නාගරාජයා දිව්‍යමය නාගයෙක්නේ. මේ අපි හිතන නාගයෙක් නෙමෙයි. මෙයා එහෙමනම් මෙයා ඒකාන්ත වශයෙන් බෝධිසත්වෙක් වෙන්න ඕනේ. මේ තරම් දෙවිවරු බ්‍රහ්ම රාජයෝ කෝටි ප්‍රකෝටි ගණන් පූජා පවත්වන්න සූදානම් වෙලා ඉන්න ලෝකේ එක නාගයෙකුට 7 දවසක් පූජාවක් පවත්වන්න ඉඩ හම්බෙයිද? කල්පනා කරලා බලමුකෝ අපි ටිකක් ගැඹුරින්. එක පුජ්‍යලයකට 7 දවසක් පූජා පවත්වන්න ඉඩ දෙයිද එහෙමනම්? එහෙම ඉඩ ගන්න බෑ. මේ ඉඩ ගන්න පාරමිතා පුරාගෙන එන්න ඕනේ. කන්තක පාරමී පිරුවා පිට උඩ තියාගෙන යන්න. චන්න පාරමී පිරුවා. එහෙමනම් එතෙන්ට එන්න පාරමී පුරන්න. එහෙනම් මේ මහා යුග පුරුෂය මේ මහා පුරුෂයාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය අත්පත් කරගෙනත් කාලේ මේ සත්සතිය ගෙවන අතර මෙන්න මේ පූජාව කරන්න අනිවාර්යෙන් මේ නාගරාජයා වෙනම පෙරම් පුරලා තියෙන්න ඕනේ. ඒකාන්ත වශයෙන් බෝධිසත්වෙක් වෙන්න ඇති මුචලින්ද කියලා කියන්නේ. පස්සේ කාලේ මේ වැස්සෙන් පස්සේ මේ උවදුරු ඉවර වෙලා අහස පැහැදිලි වුණාට පස්සේ බලාකුළු නැහැ අහස නිල් පාටින් දිලිසෙනවා. මෙයා තරුණයෙකුගේ වෙස් අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහගෙන වැඳගෙන ඉන්නවා.
ඒකට මේ අපි හිතන නාගයේද මේ? අපි හිතන නාගයෙක්, අපි හිතන නාගයෙක් නෙමෙයි. ඉතින් මුචලින්ග සූත්‍රයේ හරි ලස්සනයි. ලස්සනට භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් මුචලින්ද නාගයාගේ පූජාව පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා. එතකොට අපි හරියටම ධර්මයේ දන්නේ නැතුව කොයිතරම් මිත්‍යා දෘෂ්ටියක ගැලෙනවද කියලා හිතෙනවා. පරම ගම්බීරයි කියලා සඳහන් කළේ ඒකයි. ඉතින් මේ කාරණා ටිකත් මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් මේ දෙවියෝ බ්‍රහ්මයෝ මොන තරම් පූජා පැවැත්වුවද භාග්‍යතුන් වහන්සේ ළඟ. එහෙනම් කරන අල්ප ස්වල්ප වූ පූජාව නමුත් ඒක ස්වල්පයි කියලා කවදාවත් කල්පනා කරන්න එපා. මේ කරන්න ලෑස්ති වෙන, කරන්න තීරණය කරන, අනාගතයේ මෙහෙම කරමු කියලා හිතන මේ සියලුම පූජාවන් අපිට මොන තරම් ආනිසංස ගෙනීද? පින්නතුනි මෙතනදී තවත් කාරණාවක් එලි කරනවා. භාවනාවට යොමු වෙන්න පටන් ගත්තට පස්සේ බොහෝ දෙනා ගාව තියෙනවා වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක්. සංසාරයෙන් එතර යන්න භාවනා කරනවා මිසක් දන් දෙදී පූජා පවත්ත හිටිය කියලා ඇති වැඩක් නැහැ. එහෙම කතා කරනවා ඕන තරම්. හැබැයි මේකෙන් ඒ මිත්‍යා දෘෂ්ටිය කොයිතරම් බිඳෙනවද? භාවනාව කොහොම මුදුන්පත් කරන්නත් කලින් දානීය මුදුන්පත් කරන්නම වෙනවා. මේ බුද්ධ ශාසනයේ මුලම මේක කියලා තියෙනකොට අපි හරියට පටලවා ගන්නවා. බෝසතාණන් වහන්සේට ගුරුවරයෙක් නැහැ. නමුත් අපේ පොත්පත්වල කියනවා ගුරුවරයෙක් ඉන්නවා කියලා. සර්වමිත්‍ර කියලා ගුරුවරයෙක් උන්වහන්සේට පුංචි කාලේ ශිල්ප ඉගෙනුවා කියලා. නමුත් මාතෘ ගර්භයෙන් මනුස්ස ලෝකෙට වැඩපු වෙලාවෙම උන්වහන්සේට වඩා උසස් අය නැහැ කියලා කියුණාට පස්සේ අර මල් යාය උඩින් පියවර 7ක් මැනලා සිංහනාද කරන තැන ප්‍රකාශ කරනවා මම ලෝකයට අග්‍රයි, මම ලෝකයට ජේෂ්ඨයි, මම ලෝකයට ශ්‍රේෂ්ඨයි, මේක මගේ අන්තිම උපතයි. ඉතින් අග්‍රයි නම් ජේෂ්ඨයි නම් ශ්‍රේෂ්ඨයි නම් පස්සේ කාලේ ගුරුවරයෙකුත් ඉන්නවා නම් අර ප්‍රකාශය බොරු වෙන්න එපෙයි. ගුරුවරයා ශිෂ්‍යයාට වඩා අග්‍ර වෙන්න ඕනේ නේ. නැතු ගුරුවරයා ශිෂ්‍යයාට වඳින්නේ නැහැ, ශිෂ්‍යයා ගුරුවරයාට වඳිනවා. ඒ කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයාට වඩා අග්‍රයි, පූජනීයයි. එතකොට නිකම්ම අර ප්‍රකාශ වෙලා සම්මා සම්බුද්ධත්වයේ කියලා කියන ලෝක ධාතුවේ තියෙන අති උත්තරීතරම තැන. එතෙන්ට එන්න ලැහැත්ති වෙන මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ එහෙනම් සියල්ල පැත්තක දාලා භාවනාව පටන් ගන්න ඉපෙයි. උන්වහන්සේ භාවනාවෙන්ද පටන් ගත්තේ මේ ගමන. ඒ ගමන පටන් ගත්තේ දාණයෙන්. එහෙමනම් මේ සංසාර ගමනෙන් එතර යන්න මේ දාණය කියන කාරණාව කොයිතරම් වටිනවද කියන කාරණාව බුද්ධ ශාසනය පටන් ගන්න තැන දාණය තියෙනකොට අපි ඒක පටලගෙන කොයිතරම් මිත්‍යා දෘෂ්ටික ඇමිනෙනවද? එහෙනම් අපිට කොයිතරම් වර්ධිනවද? එහෙනම් හරියටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දකින්න වෙනවා සංසාරයෙන් එතර යන්න. එහෙම නැත්නම් කුසල් වෙනුට අකුසල් තමයි ලෝකේ පුරා වපුරලා අපිත් බැලඳගෙන මරණයත් සමග අවීචයට යන්න පාර හදනවා. ධර්මයේ පිළිගන්නෙත් නැහැ. ධර්මයේ විශ්වාස කරන්නෙත් නැහැ. ධර්මයට විවේචනය කරනවා. ධර්මයට කොටස් කරනවා. අපිට ඕන හැටියට අපිට හිතන හැටියට විතරයි ධර්මයේ පිළිගන්නේ. ඉතින් අපිට ඕන හැටියට මේ ධර්මයේ වෙනස් කරන්න තියා මේ ධර්මයේ කැළපිල්ල කිස්පිල්ලක්වත් වෙනස් කරන්න බෑ. එවනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට හදන්න මොකවත් ඉතුරු කරලත් නැහැ. උන්වහන්සේ හදන්න ඕනේ සියලු දේවල් හදලයි අපිට මේ ධර්මයේ දානය කරලා තියෙන. ධර්මයේ මීට වඩා ගැඹුරුයි. අපිට නිවන් දකින්න ඕන ටිකයි භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. හැබැයි ඒකේ අපිට රින්ගන්න කෙටි ක්‍රම නැහැ. තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කෙටිම ක්‍රමය කියලා දෙනවා. මේ කියලා දීලා තියෙන කෙටිම ක්‍රමයයි. භාග්‍යතුන් වහන්සේ නම් ධර්මයේ දේශනා කළා. ඒක ආස්සේ මෙන්න මෙහෙම යන්න කෙටි මාර්ග තියෙනවා කියලා කෙනෙක් කල්පනා කරුවොත් එයාට වැරදිලාමයි තියෙන්නේ. එහෙම කෙටි ක්‍රම නැහැ. අවශ්‍යම ටික මේ ත්‍රිපිටක අට කතාවට පිටින් නම් කවදාවත් ওই බලාපොරොත්තු වෙන නිවන හොයන්නම බෑ. කොච්චර පිටින් මොන තර්ක ඉදිරිපත් කරුවත් නිවන් දකින්න ඕන නම් අන්තිමට මේ ත්‍රිපිටක අට කතාව පිළිගන්නම වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මනාව මග අපිට පැහැදිලි කරලා කියලා තියෙනවා. මෙතන ඊළඟට මෙතන තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේට නියත විවරණ ලබා දුන්න හැටි ඒ කාරණාවෙදි පැහැදිලි කරනවා. තතෝ පදක්ඛිනං කତ୍වා
අපි සාකච්ඡා කරපු තියෙන බෝධි මණ්ඩලයට ගිහිල්ලා බෝධි මණ්ඩලය ප්‍රදක්ෂිනා කරලා බෝධි මණ්ඩලයට නැගලා වජිරාසනේ මත වාඩි වෙන කරුණු ටික ඊළඟට සඳහන් කරනවා ඉමස්ස ජනිතා මාතා මායා නාම භවිස්සති තතෝ සුද්ධෝදනෝ නාම අයං හෙස්සති ගෝතමෝ ඉමස්ස ජනිකා මාතා මේ වීරයන් වහන්සේ එදාට ජනිත කරන මාතාව මායා නාම භවිස්සති මායා නමින් දැනගත යුතුයි පිතා සුද්ධෝදනෝ නාම අයං හෙස්සති ගෝතමෝ ගෝතම නම් ගෝත්‍රයක සුද්ධෝදන නම් රජෙක් තාත්තා බවට පත් වෙනවා මායා දේවිය සුද්ධෝදන මහරජු විශේෂ පරිච්ඡේදයකින් සාකච්ඡා කරන්න ඕනේ චරිත දෙකක්. නමුත් මේ චරිත සාකච්ඡා වෙන්නේ නැහැ. සාකච්ඡා වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම සාකච්ඡා නොවන ධර්ම කාරණා සාකච්ඡා කරන්න මේ දේශනා මාලාව පටන් ගත්ත නිසා අපි මේ මහෞත්මය දෙන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. සිද්ධාර්ථ කුමාරයා ගැන සාකච්ඡා වෙන්නේත් නැහැ. යසෝදරා දේවීන් වහන්සේ ගැන සාකච්ඡා කරන්නේත් නැහැ. නමුත් උන්වහන්සේලා දෙනම පිළිබඳව වෙනම බික්කුණී අපදානයේ සඳහන් කරලා තියෙනවා. කාම ධාතුව ඉක්මවලා රූප ධාතුව ඉස්සරහට වෙilla තිබ්බ කියලා සඳහන් වෙනවා. කාම ධාතුව ඉක්මවලා රූප ධාතුව ඉස්සරහට වෙilla. බෝසතාණන් වහන්සේත් සිද්ධාර්ථ කුමාරයාත් යසෝදරා දේවීන් වහන්සේත් දෙවියන්ට වඩා ලස්සනයි. රැස් විහිදෙනවා දෙන්නගෙම. එතකොට ඒ දෙන්න විතරක් ලස්සන වුණාද? අම්මා කොච්චර ලස්සනද? මහා මායා දේවීන් වහන්සේ. ඇයි මේ මායා නාම භවිස්සති. ඇය මායා නමින් දැනගත යුතුයි. ඇයි ඇයට මායා කිව්වේ කි උන්වහන්සේට? මායා කියලා කිව්වේ සඳහන් කරනවා දකින්න අයට පිස්සු හැදෙන හින්ද කියලා. ඒ තරම්ම ලස්සනයි. ඒ තරම්ම ලස්සන රූපයක්. මේ මිහිප් මත එහෙම රූපයක් ගැන හිතන්න බෑ. මහා මායා දේවීන් වහන්සේ. සුද්ධෝදන රජුරුවත් එහෙම්මමයි. ඉතින් මේ නමේ විතරක් සෑහීමකටපත් වෙන්න අපිට බෑ කවදාවත්. නමුත් අපි හිතන්නේ නම ගැන විතරයි. කාවන්තිස්ස කියහම අපි හිතන්නේ කාවන්තිස්ස රජුරු කළු පාටින් නැති කියලා. කාකවන්න තිස්ස කියලා කියන්නේ ඒකනේ. අපේ කල්පනාව එහෙමයි කියලා. කාවන්තිස්ස රජුරු කළුද? කාවන්තිස්ස රජුරු රත්තරන් පාටින් දිලිසෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ඇයි කාකවර්ණ තිස්ස කියලා කියන්නේ? මේ රජුරුවට හොඳට පුළුවන් කපුටන්ගේ භාෂාව. ඒකයි කාකවර්ණ කියලා කියන්නේ. මේ කපුටන්ට හොරෙන් මේ රටේ හොරකම් කරන්න, ජඩ වැඩ කරන්න, අවලං වැඩ කරන්න බෑ. කපුටු හැමතැනම ඉන්නවනේ. එහෙනම් මේ කාවන්තිස්ස රජුරුවන්ගේ රාජ්‍යයේ එහෙම වැරදි වැඩ නැති සෑහෙන්න. ඉතින් මේ කපුටු දැක්ක ගමන් ඇවිල්ලා රජුරුවන්ට කියනවා. රජුරුවන්ට හොඳට කපුටගේ භාෂාව තේරෙනවා. අපි වර්ණමාලාව කියලා කියන්නේ භාෂාවක් හඳුන්වන්නේ හැටනේ. වර්ණමාලාව කියලා. එහෙනම් කාක වර්ණ කපුටාගේ බස වැටහෙන නිසා. වැද්දෙක් වෙලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට කරපු පූජාවක් නිසායි රත්තරන් පාටින් දිලිසෙන්නේ. ඉතින් හැම තැනම දානය ගැන කතා කරලාමයි මේ ශාසනය තියෙන්නේ. එහෙනම් මහා මායා දේවීන් වහන්සේ ඊතරම්ම ලස්සනයි. සුද්ධෝදන මහ රජුරුවත් ඊතරම්ම ලස්සනයි. ඒ නිසා සඳහන් කරනවා අනාසවා වීත රාගා සත්ත විත්තා සමාහිතා කෝලිතෝ උපතිස්සෝච අග්ගා හෙස්සන්ති ශාවකා අනාසවා වීත රාගා ආශ්‍රව රහිතයි වීත රාගී රාගේ නැහැ මහරහත් අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න කවුද? කෝලිත සහ උපතිස්ස කියන දෙන්නා මෙන්න මේ මහා පුරුෂයාට එදාට අග්‍ර ශ්‍රාවකයෝ බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ආනන්දෝ නාමු පට්ඨාකෝ උපට්ඨිස්සති තං ජිනෝ කේමා උප්පලවන්නාච අග්ගෝ හෙස්සන්ති ශාවිකා. කේමා සහ උප්පලවන්නා කියන දෙන්නා අග්‍ර ශ්‍රාවිකාවෝ බවට පත් වෙනවා.
අනාසවා වීතරාගා සත්ත විත්තා සමාහිතා බෝධි තස්ස භගවතු අස්සත්තෝති පෞච්චති. එතන සඳහන් කරනවා අනාශ්‍රව වූවාහු වීතරාග වූවාහු සංහුන් සිත් ඇත්තාහු සමාහිත වූවාහු වෙති. ඒ භගවත් වූගේ බෝධිය ඇසතු යයි කියනු ලැබේ. අස්වත්ත බෝධිය. නිසා සඳහන් කරනවා අස්සත්තෝති පෞච්චති. ඒ බෝධිය ඇසතු නම් වෙනවා. ඊළඟට සඳහන් කරනවා චිත්තෝච හත්තාලවකෝ අග්ගා හෙස්සන්තු පට්ටකෝ. මේ හත්තාලවක සහ චිත්ත හත්තාලවක කුමාරයා සහ චිත්ත ගෘහපති මේ දෙන්න. චිත්තයයි හත්තාලවකයයි මොහු අග උවටු වෙති. අග්‍ර උපාසකයෝ බවට පත්වෙනවා මේ චිත්ත සහ හත්තාලවක කියන දෙන චිත්ත ගෘහපති. චිත්ත ගෘහපති පිළිබඳ වෙනම පරිච්ඡේදයක් කතා කරන්න ඕනේ. ඒතර කාටද මේ හත්තාලවක කියලා කියන්නේ? හත්තාලවක කියලා සඳහන් කරන්නේ අලව් යකුට කෑම සඳහා අරගෙන ගියපු රජුරන්ගේ පුතා. අලව් යකුගේ ආලවක කුමරුගේ කොයි තරම් පිනක් තිබුණද? අන්ගේ පින නිසා ආලෝක යක්ෂයාට නිවන උදා කරන්න භාග්‍ය ලැබෙනවා. එන්න මේ දෙන්න තමයි අග්‍ර උපාසක බවට පත් වෙන්නේ. උත්තරා නන්ද මාතාච අග්ගා හෙස්සන්තු පට්ටිකා. උත්තරා සහ නන්ද මාතා කියන දෙන්නා අග්‍ර උපාසිකාවෝ බවට පත් වෙනවා. උත්තරා නන්ද මාතා. නන්ද මාතාගේ නම මොකද්ද? නන්ද මාතා කියලා මෙතන කියලා කියන්නේ නන්ද කියන තරුණයාගේ මව නිසා. ඒක ඇගේ නම නෙමෙයි. ඇගේ නමත් උත්තරා. එතකොට උත්තරාලම දෙන්නයි. මේ කාලේ ත්‍රිපිටකයට හරියට පහර ගහන අය වැඩි. මං හිතන්නේ වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් ප්‍රකාශ කරනවා මේ කරුණු ත්‍රිපිටකේ පටලවලා තියෙනවා කියලා. අග්‍ර උපාසිකාව එක තැනක නන්ද මාතා කියනවා, තව තැනක උත්තරා කියනවා. ඉතින් මෙතන උත්තරා කෙනෙක් වෙනම ඉන්නවා. එක තැනක නන්ද මාතා කියලා, තව තැනක උත්තරා කියලා ආයෙත් එක්කෙනා බවටම පත් වෙනවා. මොන හේතුවක් නිසා එහෙම කීවද? කවුද මේ මුලින් ඉන්නේ උත්තරා? පින්නතේ මෙහෙමනේ. සාරිපුත්ත කියලා එක තැනක කියනවා, උපතිස්ස කියලා තව තැනක කියනවා. නමුත් මේ දෙන්නම එක්කෙනයි. මෙතන උත්තරා කියලා කියන්නේ කුජ්ජුත්තරාට. ඒක ධර්මයේ අපූර්වට පැහැදිලි කරනවා මේ කුජ්ජුත්තරා කියලා. ඉතින් මෙතන මේ ගාථාවේ කුජ්ජුත්තරා කියලා කැලලක් සම්පූර්ණ සඳහන් කරලා නැහැ. ගාථාව රවුම් කරන්න වෙන නිසා එතන උත්තරා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට නන්ද මාතා කියන්නේ උත්තරා. ඒ කාගේ උත්තරාද? ඒ පුන්න කියන දුගියගේ දුව. අපේට මතකයි පුන්න දුගියගේ කතාව සරියුත් මහ රහතන් වහන්සේට දාන්නයක් දීලා. මේ දුගියට ඉන්නේ එකම දුවයි. ඒ දුව තමයි මේ නන්ද මාතා කියලා කියන්නේ. අර සිරිමා තෙල්වක් කරන්න එහෙම ගියේ. නන්ද කියන මානවකයාගේ අම්මා රජුරු නන්ද මරනවා. තමන්ගේ පුතා. නමුත් තමන්ගේ පුතා රජුරු වැරදි චෝදනාවක් දාලා මරලා දැම්මට එක කඳුලක්වත් එහෙම් පිට වෙන්නේ නැහැ. සකදාගාමි වෙලා ඉන්නේ. ඉතින් මේ අග්‍ර උපාසිකාව. ඉතින් මේ එක තැනක උත්තරා කියලා සඳහන් කරුවාට ඒක උජ්ජුත්තරා. අතන උත්තරා කියලා සඳහන් කරන්නේ අය උත්තරාමයි. ඒ නිසා මෙතන නන්ද මාතා කියලා සඳහන් කරනවා අග්‍ර උපාසිකාව. ඉතින් මේ ධර්ම කාරණා එහෙම අය නැවත ත්‍රිපිටකේ පෙරලා කරුණු හොයලා ඉදිරිපත් කරනවා නම් ඒ අයගේ සංසාර යහපත සඳහා හේතු වෙයි. එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයට පහර ගහන්න ගියා ලෑස්ති වුණොත් ඒක පටලවන්න ලෑස්ති වුණොත් අවීචයට යන්න සිද්ධ වෙනවා කියන එක වෙන කාටවත් නවත්තන්න බැරි වෙයි. ආයු වස්සතං තස්ස ගෝතමස්ස යසස්සිනෝ. එතන සඳහන් කරනවා
මේ ගෝතමයන් වහන්සේගේ අග්‍ර උපාසක අග්‍ර උපාසිකාවෝ මෙන්න මේ අයයි. ඉදං සුත්වාන වචනං අස්මස්ස මහේසිනෝ ආමෝදිතා නරමරු බුද්ධ බීජාංකුරෝ අයං සඳහන් කරනවා අසම වූ මහා ඍෂීන්ගේ මෙවදන් අසා මේ බුද්ධාංකුරයකැයි දේව මනුෂ්‍යෝ සතුටු වූහ. මහා ඍෂීන්ගේ මෙවදන් අසා. මෙතන මහා ඍෂි කියලා සඳහන් කරන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ මෙන්න මේ වචන ටික අහලා දෙවියෝ සහ මිනිස්සු අප්‍රමාණ වූ ප්‍රීතියට පත් වුණා. මේ බුද්ධාංකුරයක් කියා ප්‍රීති වෙමින් ඔල්වරසන් දෙන්න පටන් ගත්තා. සඳහන් කරනවා උක්කුට්ටි තස්සද්දං වත්තෙන්ති අපෙත්තෝටෙන්ති හසන්තිච කතංජලි නාමස්සන්ති දස සහස්සී සදේවකෝ ඔල්වරසන් පවත්තති අත් පොලති සිනාසෙති දස දහසක් සක්වල දෙවියන් සහිත ලෝවැසියෝ එකල ඇදිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්. දෙවිවරු ප්‍රීති ගෝසා පවත්වනවා. ඔල්වරසන් දෙනවා. අත්පොලසන් දෙනවා. ඇදිලි බැඳගෙන නමස්කාර කරනවා. මිනිස්සුත් දෙවියොත්. මිනිස්සු අප්‍රමාණ ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවා. මේ බුද්ධාන්තරය තුළ අපිට බැරි වුණොත් නිර්වාණ අවබෝධය කරන්න මේ බුද්ධාංකුරය සම්මා සම්බුද්ධත්වයේ පසක් කරන ශාසනයේ අපි බුදු වෙනවමයි. එහෙම මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. බුදු පිරිස කොච්චර ඈත ඉඳලා දෙන්නේ. අපේ රටේ අන්තිමට පහළ වෙච්ච මහරහතන් වහන්සේ කියලා අපි විශේෂයෙන් හඳුනාගත්තේ මලීදේව මහරහතන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ ඉඳලා පිටිපස්සෙන් එන්නේ මලීදේව මහරහතන් වහන්සේ. කොච්චර කල් වෙනවද? බුදු පිරිස. හැබැයි ඒ කාලේ සුරාසොඬික්. හරියට සුරා බොන කෙනෙක්. කොතනද මේක තියෙන්නේ? මේ කතාවක් තියෙන්නේ හත්තිපාල ජාතකයෙන්මයි. අන්තිමට ඉතුරු වෙන 8 දෙනෙක් ගැන කියනවා. 8 දෙනාගෙන් එක්කෙනෙක් අන්තිමට නිවන් දකින්න කෙනා තමයි මලීදේව මහරහතන් වහන්සේ. මේ එකම බුදු පිරිස. අර රජුරු පුරোহিত බ්‍රාහ්මණය දරුවෝ 3 දෙනා මේ ඔක්කොම රජ සම්පත් පවා ඔක්කොම අතහැරලා ගියානේ. ඊට පස්සේ මේ නගර වලට එන අය කොහොම මේ නගර පාළුවේයි? කොහොම මේ නගර වල හිටපු අය කොහොම මේ රජවරු කියලා අහනකොට මේ සුරාසොඬුන්ගෙන් තමයි ඇවිල්ලා ඇහුවේ. ඒගොල්ලෝ තමයි කිව්වේ ඒගොල්ලෝ නිවන් හොයාගෙන යන්න ගියා කියලා. දැන් සසර කෙරවල හොයන්න යන්න ගියා. එහෙම කියපු එදා හිටපු සුරාසොඬුන් 8 දිනක් පිළිබඳව හත්තිපාල ජාතකයේ වෙනම සඳහන් කරලා තියෙනවා. එහෙනම් මෙතන මේ පිරිසත් ප්‍රාර්ථනා කරනවා දීපංකර පාදමූලයෙන් නිවන් යා ගන්න බැරි වුණොත් ඔබ වහන්සේ ළඟ නිවන් දකින්න අපි එනවා කියලා මේ පිරිස සඳහන් කරනවා. යදිමස්ස ලෝකනාතස්ස චිරජ්ජිස්සාම ශාසනං අනාගත මහි අද්ධානේ හෙස්සාම සම්මුඛායිමං මේ පිරිස සඳහන් කරනවා ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් ඒ කියන්නේ මේ ශාසනය අපිට වරදමෝ නම් පෙරදුනේ නම් අනාගත කාලයේහි මොවුන් හමුවන්නාමහ අනාගත කාලයේ මොවුන් හමු වෙන්නම්හ අපි මේ මුන්වහන්සේ හමු වෙන්න එනවා කියලා සඳහන් කරනවා. යම්සේ මිනිස්සු ගං හෝ තරණය කරන්නාහු පූති මුක තීර්ථය වරදයට තොටෙහිගෙන මහ ගඟට තරණය කෙරෙද්ද. මෙතන සඳහන් කරනවා යම්සේ මිනිස්සු ගං හෝ තරණය කරන්නාහු පූති මුක තීර්ථය වැරද්ද යට තොටෙහිගෙන මහ ගඟ තරණය කරන්නේද. මිනිස්සු ගඟ තරණය කරන්න ආහම සඳහන් කරනවා පූතිමුක තීර්ථය ප්‍රථම උඩින්ම තියෙන තොටුපොලින් යන්න බැරි වුණොත් පල්ලෙහ තොටින් හරි එතර වෙන්න පුළුවන්. උඩ තොටින් එතර වෙන්න බැරි නම්
පල්ලෙහාටින් එතර වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේත් එක්ක දිගින් දිගට ආපු බුදු පිරිස මේ විදිහට සංසාරේ උන්වහන්සේගේ ශාසනය තුල මේ ශාසනයෙන් මෙතනින් නිර්වාණ අවබෝධය කරනවා කියලා තීරණය කරපු අය ඒ ශාසනයෙන් මේ වෙනකොට සෑහෙන්න ඈතට ගියා. නමුත් අපි උන්වහන්සේට මේ සංසාරේ පුරා බුද්ධ කාරක ධර්ම පුරාගෙන එනකොට අපි හරියට උපස්ථාන කළා. බෝධිසත්වයන්ට අපි උපස්ථාන නොකළා කියලා කියන්න කිසි කෙනෙකුට බෑ. මං උන්වහන්සේට පැන් උගුරක් නුදුන්නා කියලා කියන්න කිසි කෙනෙක් නැහැ. මං උන්වහන්සේට බත් සරලුවක් නුදුන්නා කියන්න කිසි කෙනෙක් නැහැ. මෙතන ලෝකයේ දුර්ලභ කාරණා පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පස්වෙනි එක තමයි කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකේ පරම දුර්ලභයි. අංගුත්තර නිකායේ තික නිපාතෙත් සඳහන් කරනවා මෙන්න මේ කළගුණ දන්න සලකන අය දුර්ලභයි. එතන කරුණු තුනයි පැහැදිලි කරන්නේ. එතනත් සඳහන් කරනවා තුන්වෙනි කාරණාව හැටියට කළගුණ දන්න අය දුර්ලභයි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ තරම් කළගුණ දන්න අය ලෝකේ කොහෙවත් නැහැ. උන්වහන්සේ පැහැදිලි කළේ යමෙකුගෙන් මේ ජීවිතයේ ලැබුණේ වතුර උගුරක්ද ජීවිත කාලෙටම ඔහු අමතක කරන්න එපා කියලා. මට මහ ලොකු දෙයක් දුන්නේ නැහැ. නමුත් ඒ වතුර උගුරට ඔහු මට දුන්නේ උවමනා වෙලාවෙනේ. ඔහු කවදාවත් අමතක කරන්න එපා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපි අමතක කළේ නැහැ තාම. ඒකයි රූප කයෙන් නැතත් තාම අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩ ඉන්නේ. කොතනද කියවේ? දීඝනිකායේ දෙවෙනි පොතේ 242 වෙනි පිටුවේ මහා පරිනිර්වාණ සූත්‍රයේ පටන් ගන්න තැන භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි වචනය කියන තැන පැහැදිලි කරලා තියෙනවා. මම තාම අතීතයට ගියා කියලා කවුරුවත් කල්පනා කරන්න එපා. තාම අතීතයට ගියේ නැහැ. තාම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා රූපකයෙන් නැතත් අපි කෙරෙහි අනුකම්පාවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කළා. මේ ධාතුන් වහන්සේ කොයිතරම් බලවත්ද? කුඩා ධාතුන් වහන්සේලා බෑටයක් වගේ. බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයයි. මෙන්න මේ අබෑටයක් වගේ ධාතුන් වහන්සේ පින්නතුනි අපිට බලන්න ගියහම නම් ඉතින් ලොකෝට හිතෙන්නේ නැහැ දෙයක්. නමුත් මේ ධාතුන් වහන්සේට තියෙන බලය මේ අබෑටයක් වගේ එකම ධාතුන් වහන්සේ මේ හිරුද කෝටි ලක්ෂයක් සඳු කෝටි ලක්ෂයක් පායන කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ ඉන්නවා නම් එකම එක අබෑටයක් වගේ ධාතුන් වහන්සේ නම කොතරම් පාරමී සම්පූර්ණ කරලා තිබුණත් ලෞතර බුදු වෙන කෙනෙක් මේ සක්වලේ බුදු වෙන්න වඩින්නෙම නැහැ. පසේ බුදු වෙන කෙනෙක් මේ සක්වලට වඩින්නෙම නැහැ. ඇයි වඩින්නේ නැත්තේ? අර අබෑටයක් වගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ හින්දා ඒකෙන් සඳහන් කරන්නේ තාම මහරජුරු රාජ්‍ය වැඩ ඉන්නවා. තව රජෙකුට එන්න බෑ. ඒ කියන්නේ සර්වඥතා ඥානයේ බෝධි මූලයේ ලැබනවත් සමගම කෝටි ලක්ෂයක් සක්වල ග්‍රහණය කළා කී සඳහන් කරන්නේ ඒකයි. එතෙක් 10000ක් සක්වල ග්‍රහණය කරලායි තියෙන්නේ. සර්වඥතා ඥානය ලැබෙනත් එක්කම සක්වලවල් කෝටි ලක්ෂයක් ග්‍රහණය කරනවා. ඒකට පිටින් බුදුවරු පහළ වෙන්න පුළුවන්. ඒකයි මහා සමය සූත්‍රයේ බැලුවේ පිටපැත්තෙත් ඉන්නවද කියලා. නමුත් මේක ඇතුලේ පහළ වෙන්න බෑ මේ අබෑටයක් වගේ එක ධාතුන් වහන්සේ වැඩ ඉන්නකම්. එහෙනම් මොන තරම් මේ ධාතුන් වහන්සේ ශක්තිමත්ද? එතනින් එහාට පින්නතුනි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ නියත විවරණය දෙන වෙලාවෙත් ඉස්සරලාම නිමිති 32 පහළ වෙන්නේ මේ වෙලාවේ. නියත විවරණ දෙන වෙලාවේ. එහෙනම් එතනින් එහාට සඳහන් කරලා තියෙන්නේ මේ නිමිති 32 පිළිබඳව. ඒ කාරණාව අපි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා එතනින් එහාට අපිට ආයේ සාකච්ඡා කරන්න තියෙනවා. අද දවසේට කාලය නිමා වෙලා තියෙන නිසා අද ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු.